ළමයි ඔයගොල්ලන්ගේ හතේ පන්ති අපි එතකොට ගිය සතියේ ඉවර කරා සරල රේඛීය තල රූප කියන පාඩමනේ. ඒකේ දැන් හෝම්වර්ක් ටික කරාද හැමෝම? හෝම්වර්ක් කරාද මේ පාඩමේ? මම අභ්‍යාස කීපයක් දුන්නා. ඔයාලා කරාද ඒ ටික ඔක්කොම? 14 වෙනි පාඩම. ඉවරයි. නේද? ඔව් ගිය සතියේ අපි පාඩම ඉවර කරා. ඒකේ හෝම්වර්ක් ටික මම ප්‍රශ්න කිහිපයකුත් පන්ති සාකච්ඡා කරා. ඉතුරුව දුන්න හෝම්වර්ක් වලට කරාද හැමෝම? හරි කරන ඒවා මට අර මං කිව්වා ෆොටෝස් එවන්න කියලා. මට ඒක හරි වැරදි බලන්නත් පුළුවන්. හරි. හෝම්වර්ක් කරලා ඔයගොල්ලන්ට ෆොටෝස් කරලා ෆෝන් එක හරහා කොහොම හරි එවන්න මම බලලා දෙන්නම්. හරිද? එඩිට් කරන්න ඕනේ හරියට. කරානේ? හරි. හොඳයි. දැන් ඊට පස්සේ ළමයි දැන් අපි අලුත් පාඩම අද පටන් ගන්නවා සමීකරණ සහ සූත්‍ර. සමීකරණ සහ සූත්‍ර. හරි දාන්න මාතෘකාව ඔයගොල්ලන්ගේ හතේ පන්ති ගණිතයේ තියෙන 15 වෙනි පාඩම. සමීකරණ සහ සූත්‍ර 15 පාඩම. එළම අපි අර කලින් ටියුට් එකේ පාඩම් මේ වෙද්දී හරිද? ඔව් අංකනේ හරි. පුතේ වාගේ අංක මට මතක විදියට 11 එන්න ඕනේ තුල අංක 11 එන්න ඕනේ. හරිනේ සඳුනි අංකේ ඔයාගේ 10 එන්න ඕනේ. හරි. හොඳයි. එතකොට ළමයි 15 වෙනි පාඩම සමීකරණ සහ සූත්‍ර ඉක්මන් කරන් මාතෘකාව දාන්න. මාතෘකාව දාන්න. හරි නේද? හරි. ළමයි කලින් ටියුට් එකේ එතකොට පාඩම් ටික 14 වෙනි පාඩම ඉවරයි. දැන් අලුත් ටියුට් එකේ තියෙන පාඩම් සමීකරණ සහ සූත්‍ර 15 වෙනි පාඩම. ඊට පස්සේ ඔයගොල්ලන්ගේ පේපර් එකත් ළමයි පේපර් එකක් මේ මාසේ පේපර් එක ටෙස්ට් එක ඒකත් ගොඩක් අය අරන් ගිහලා තිබ්බා ටියුට් එකත් එක්කම ඒ දෙක අනිවාර්යෙන් ගන්න ඕනේ. හරි මිනවන්ගොඩ ළමයි සහ මෙහි කෙහෙල්ලලි ළමයි ටියුට් සහ පේපර්ස් ඇවිල්ලා ගන්න ඕනේ. හොඳයි. සමීකරණ සහ සූත්‍ර. හරිද? ඉක්මන් කරන්න. සමීකරණ සහ සූත්‍ර. හරි නේද? මාතෘකාව දැම්මද? හරි. දැන් අපි ඉස්සෙල්ලාම බලමු දැන් මේ සමීකරණ. සමීකරණ ගැන ඉස්සෙල්ලාම කතා කරලා ඉමු. සමීකරණයක් කියලා කියන්නේ ඉස්සෙල්ලාම මොකක්ද කියලා බලමු ඉස්සෙල්ලාම සමීකරණයක්. ඔයගොල්ලෝ අහලා තියෙනවා නේද? අපිට ළමයි ගණිතයේදී ගත්තොත් වැදගත් දෙයක් තමයි සමීකරණ. හරි. දැන් අපි සමීකරණයක් ගත්තොත් ළමයි මේ සමීකරණයක වම් පැත්ත සහ දකුණු පැත්ත සමාන වෙනවා. සමීකරණයක් කියලා කියන්නේ ගණිතයේදී වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වන සම්බන්ධයකට. හරි ඉස්සෙල්ලාම මෙහෙම ලියන්න. ලියන්න වම් පස සහ දකුණු පස හරි පොඩි හැඳින්වීමක් ලියන්න මෙහෙම. වම් පස සහ දකුණු පස වම් පස සහ දකුණු පස වම් පැත්තයි දකුණු පැත්තයි වම් පස සහ දකුණු පස සමාන වන සම්බන්ධයක් සමීකරණයක් ලෙස හැඳින්වේ. වම් පස සහ දකුණු පස සමාන වන සම්බන්ධයක් සමීකරණයක් ලෙස හැඳින්වේ. සමීකරණයක් ලෙස හැඳින්වේ. හොඳයි. එළම අපි සමීකරණයක් ලියුවාම මම උදාහරණ ලියලා පෙන්නන්නම්. ඔගේ වම් පැත්ත සහ දකුණු පැත්ත තමයි සමාන වෙනවා. යටින් ලියන්න මෙහෙම. වම් පැත්ත වම් පස සහ දකුණු පස සමාන වෙනවා.
තමයි සමීකරණයක් අපි ලියද්දී අනිවාර්යයෙන්ම මේ සමානතා ලකුණ පාවිච්චි කරන්න වෙනවා. ඒකෙන් කියවෙන්නේ වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි කියන එක. ලියා ගන්න මෙහෙම. වම් පස සමානයි දකුණු පස. සමීකරණයක ඕනම සමීකරණයක් ලියුවොත් වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. සමීකරණයක වම් පැත්තයි දකුණු පැත්තයි ළමයි අනිවාර්යයෙන්ම මොකද වෙන්නේ? සමාන වෙනවා. මේ ලකුණට අපි කියන්නේ සමානතා ලකුණ. සමානතා ලකුණ. හරිද? ලියවද මේක? සමීකරණයක් කියලා කියන්නේ වම් පස සහ දකුණු පස සමාන වන සම්බන්ධයක්. අපි උදාහරණයක් බලමු සමීකරණ වලට. මම උදාහරණ කීපයක් ලියුවොත් ඔන්න බලන්න. එකක් මම ලියනවා මෙහෙම 8 සමානයි 8. දැන් මේක මොකද්ද? සමීකරණයක්. මේ වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා ඒ දෙපැත්ත සමාන වෙනවා. හරිනේ? 8 සමාන වෙනවා 8. 8 සමානයි 8ට නේ. නේ දෙපැත්තම සමානයි. ඊළඟට මට මෙහෙම ලියන්න පුළුවන්ද? හරි. 8 සමානයි 6යි. මෙහෙම ලියුවොත් මේක හරියද? 8 සමානයි 6යි කියලා ලියුවොත් හරියද? සමාන නෑනේ 8යි 6යි සමාන නෑනේ නේ. ඔව් ඔතන ළමයි එක්කෙනෙක් විශාලයි එක්කෙනෙක් කුඩයි නේ. ඕකේ වම් පැත්ත ඕගලන්ට පේනවා විශාලයි දකුණු පැත්ත කුඩයි. එතකොට ළමයි අපිට සමානතා ලකුණ දාන්න බෑ. මොකද ඒ වගේ වෙලාවක අපි දාන්නේ මොන වගේ ලකුණක්ද? මතකද ඕගොල්ලන්ට? එක පැත්තක් විශාලයි එක පැත්තක් කුඩයි නම් ඒ වගේ වෙලාවක මෙතෙන්ට දාන්න පුළුවන් ලකුණ මොන ලකුණද? ඈ? මොකද්ද? ඔබන් කියන්නේ? සමානතා ලකුණ දාන්න බෑනේ. සමානතා ලකුණ දාන්නේ දෙපැත්තම සමාන නන්නේ. දෙපැත්ත සමාන නැත්තම් අපි දාන්නේ මොන වගේ ලකුණක්ද? මතක නැහැ කාටවත්? 6ට වඩා 8 විශාලයි නේ. වම් පැත්ත විශාලයි දකුණු පැත්ත කුඩයි. මොකක්ද දාන්නේ? කො? මතකවත් නැහැ ලකුණේ හැඩේ. නම මතකත් නැහැ ලකුණ මතකත් නැහැ. දැන් මේකට කියන්නේ සමානතා ලකුණ. ඔව් මේක දාද්දි දෙපැත්තම සමාන වෙන්න ඕනේ. මොකද? අසමානතා ලකුණ සඳුනි හරි. මේ තුල හරි. අසමානතා ලකුණ ඕගොල්ලන්ට මතකයි. ඔව් අසමානතා ලකුණ බලන්න ඕගොල්ලන්ට මතකයි මේ වගේ අසමානතා ලකුණ දාන්නත් පුළුවන්. නැත්නම් මේ වගේ අසමානතා ලකුණ දාන්නත් පුළුවන්. අසමානතා ලකුණ. අසමානතා ලකුණක දන්නවා ඕගොල්ලෝ මෙන්න අසමානතා ලකුණු කට ඇරිච්ච පැත්ත දාන්නේ විශාල පැත්තට. කට ඇරිච්ච පැත්ත දාන්නේ විශාල පැත්තට. කට වැහිච්ච පැත්ත දාන්නේ කුඩා පැත්තට. එහෙනම් ළමයි අපි මේක දාන්න වෙන්නේ මෙහෙම විදිහට. 8 විශාලයිනේ. ඔව්. දැන් ළමයි මෙන්න මේ ඉරි දෙක මේ වගේ දැම්මොත් මේ ඉරි දෙක මේ වගේ දැම්මොත් අපි එතකොට කියන්නේ සමානතා ලකුණ කියලා. මේ ඉරි දෙක මෙහෙම ලිව්වොත් සමානතා ලකුණ. ඔය ඉරි දෙක අපි මෙහෙම ගාවලා ලිව්වොත් මේ ඉරයි මෙහෙම දැම්මොත් එතකොට මේකට කියන්නේ අසමානතා ලකුණ. නේ? දැන් මේක නිකන් සමාන්තර ඉරි දෙකක් නෙමෙයි. සමාන්තර ඉරි දෙකක් කියන්නේ සමානයි කියන එක දෙපැත්ත. එක පැත්තක් වැහිලා එක පැත්තක් ඇරිලා තිබ්බොත් ඒකෙන් කියවෙන්නේ අසමානතා ලකුණ. සමානතා ලකුණ අසමානතා ලකුණ. මේක මෙහෙම දාන්නත් පුළුවන් මෙහෙම දාන්නත් පුළුවන්. කොහොමද කට ඇරිච්ච පැත්ත විශාලයි. කට වැහිච්ච පැත්ත කුඩයි. මේක දැම්මහම ළමයි තේරුම දෙපැත්තම සමානයි කියන එක. මේක දාද්දී මතක තියාගන්න සමානතා ලකුණ දාද්දී වම් පැත්තයි දකුණු පැත්තයි හරියටම සමානයි කියලා මතක තියෙන්න ඕනේ. හොඳයි. හරි. දැන් ඊට පස්සේ ළමයි දැන් මේ සමානතා ලකුණ දැම්මහම වැදගත් දෙයක් තියෙනවා. වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි බලන්න නේ. අපි දැම්මා 8 සමානයි 8. නේ 8 සමාන වෙනවා 8ට. හරි. දැන් ওই සමීකරණයක දැන් මේක සමීකරණයක්නේ. දැන් පුතේ ඕනම සමීකරණයක වම් පැත්තක් තියෙනවා දකුණු පැත්තක් තියෙනවා. ඒ දෙක මොකද වෙන්නේ? සමානක් වෙනවා. ඕනෑම සමීකරණයක් ලිව්වොත් අපිට එක එක සමීකරණ ලියන්න පුළුවන් ගණිතයේදී. ඒ ඕනම සමීකරණයක වම් පැත්තයි දකුණු පැත්තයි සමාන වෙනවා. හරි. අපි දැන් මේ වගේ පොඩි උදාහරණයක් ගමුකෝ. සමීකරණයක් විදියට නේද? ඔව් මේ සමීකරණයක ළමයි දැන් ඔයගොල්ලෝ දන්නවා මූලික වශයෙන් ගණිත කර්ම කීයක් තියෙනවද? මූලිකම ගණිත කර්ම කීයක් තියෙනවද? ගණිත කර්ම මූලික ගණිත කර්ම ගණිතයේ 4ක් තියෙනවා. මොනවද? එකතු කිරීම, අඩු කිරීම, ගුණ කිරීම, බෙදීම නේ. ඔව්. දැන් මේ සමීකරණයක අපි එක පැත්තකට කිසියම් සංඛ්‍යාවක් එකතු කරොත් ඔන්න බලන්න වෙන වෙලේ මම වම් පැත්තට හිතන්නකෝ එකතු කරනවා 5ක්.
මේ සමීකරණේ වම් පැත්තට 5ක් එකතු කරොත් මට කියන්න අපි වම් පැත්තට 5ක් අලුතෙන් එකතු කරොත් සමාන ලකුණු දාලා මේ පැත්තේ තියෙන එක 8 ලිව්වොත් හරිද? කොහොම ලිව්වොත් හරිද කියන්නකෝ දැන්. දැන් වම් පැත්තේ ළමයි 8යි 5යි කීයද? 8යි 5යි 13යි. එහා පැත්තේ තාම 8 තියෙන්නේ. දැන් සමාන නැහැනේ. හැබැයි ළමයි මේ සමානතා ලකුණ දාලා ලියන්න පුළුවන්. හැබැයි එතකොට එහා පැත්තට මට කියන්න 5ක් මොනවා කරන්න වෙනවද? එහා පැත්තට 5ක් එකතු කරන්න වෙනවා. ඔව්. හරිද? දැන් මේ පැත්තට සමීකරණේ 5ක් එකතු කරාම ඒ කරපු දේම අනිත් පැත්තටත් කරන්න ඕනේ. නැත්තම් වැරදි. තේරෙනවද? මම කිව්ව එක තේරෙනවද? සමීකරණයක ළමයි වම් පැත්තට කිසියම් සංඛ්‍යාවක් එකතු කරොත් ඒ සංඛ්‍යාවම දකුණු පැත්තටත් එකතු කරන්න ඕනේ. නැත්තම් වැරදි. ඇයි වැරදි? නැත්තම් දෙපැත්ත සමාන වෙන්නේ නැහැ. දැන් මේ පැත්තට 5ක් එකතු කරාම 8යි 5යි 13යි. එහා පැත්තේ 8 විතරක් තිබ්බොත් වැරදිනේ. නේද? ඒ පැත්තේ 13 එන්න 5ක් එකතු කරන්න ඕනේ. දැන් හරි. දැන් මේ පැත්තේ 8යි 5යි 13යි. එහා පැත්තේ 8යි 5යි 13යි. දැන් දෙපැත්ත හරි සමානයි. ඒ වගේම ළමයි සමීකරණයක අපි වම් පැත්තෙන් කිසියම් සංඛ්‍යාවක් අඩු කරොත් හිතන්න මම දැන් වම් පැත්තෙන් ළමයි අඩු කරනවා කීයක්ද අපි කැමති යගයක් හරිද වම් පැත්තෙන් මම අඩු කරනවා ළමයි හිතන්නකෝ දෙකක් වම් පැත්තෙන් දෙකක් අඩු කරොත් 8ෙන් දෙකක් අඩු කරාම 6යි වම් පැත්ත ඒ දේම දකුණු පැත්තටත් කරන්න ඕනේ නැත්තම් වැරදි. ඇයි දැන් මේ පැත්තේ ළමයි 8ෙන් දෙකක් අඩු කරාම 6යි එහා පැත්තේ 8 විතරක් තිබ්බොත් හරියන්නේ නැහැ. වැරදිනේ. සමාන නැහැනේ දෙපැත්තනේ. ඒ කරපු දේම මේ පැත්තටත් කරන්න ඕනේ. තේරෙනවද? එතන මේ පැත්තේ 8ෙන් දෙකක් අඩු කරාම 6යි මේ පැත්තේ 8ෙන් දෙකක් අඩු කරාම 6යි දැන් දෙපැත්ත සමානයි. ඊට පස්සේ ළමයි සමීකරණයක අපි එක පැත්තක් කිසියම් සංඛ්‍යාවකින් ගුණ කරොත් මට කියන්න එහා පැත්තත් මොකද කරන්න ඕනේ? එහා පැත්තත් මොකද කරන්න ඕනේ? කියන්න ටක් ගාලා. සමීකරණයක එක පැත්තක් අපි සංඛ්‍යාවකින් ගුණ කරොත් මේ සමීකරණයේ අනිත් පැත්තත් මොකද කරන්න ඕනේ? ටක් ගාලා කියන්නකෝ. දැන් පුළුවන් වෙන්න ඕනේ. සමීකරණයක එක පැත්තක් කිසියම් සංඛ්‍යාවකින් ගුණ කරොත් එහා පැත්තත් එම සංඛ්‍යාවෙන්ම ගුණ කරන්න ඕනේ. ඔව් මේ පැත්ත 3ෙන් ගුණ කරා නම් එහා පැත්තත් ළමයි 3ෙන් ගුණ කරන්න ඕනේ. නැත්තම් වැරදි. ඇයි ඒ 8 වරක් 3 මේ පැත්ත 24යි එහා පැත්තේ 8 තිබ්බොත් සමාන නෑනේ. සමාන වෙන්න නම් එහා පැත්තත් 3ෙන් ගුණ කරන්න ඕනේ 8 වරක් 3 එහා පැත්තේ 24යි. ඒ වගේම සමීකරණයක එක පැත්තක් අපි සංඛ්‍යාවකින් බෙදුවොත් හිතන්න මම 4ෙන් බෙදනවා. එතකොට ඒ කරපු දෙහෙම එහා පැත්තටත් කරන්න ඕනේ. නැත්නම් වැරදි. 8 4ෙන් බෙදුවාම 2යි නම් මේ පැත්තේ 2 එන්න 4ෙන්ම බෙදන්න ඕනේ. නේ? ඕකෝනම් මෙහෙම ලියන්නත් පුළුවන්. මේ බෙදීමේ ලකුණ ළමයි කාට හරි මෙන්න මෙහෙම ඉර දාලා ලියන්නත් පුළුවන්. වැරද්දක් නැහැ. 8 බෙදීම 4 මෙහෙම ලිව්වත් හරි. 8 මේ ඉරෙන් කියන්නේ බෙදීම. 8 බෙදීම 4. හරිනේ? එහා පැත්තට ඒ දෙයම කරන්න ඕනේ. 4ෙන් බෙදන්න ඕනේ. හරි. එතකොට මේව ළමයි අපි හඳුන්වනවා මේ සමීකරණවල වැදගත් කොටස්. සමීකරණ ගණන් හදද්දී. ඒ කිව්ව ටික තේරෙනවද? සමීකරණ ගණන් අපි දැන් හදන්න එපේ. හදද්දී මම මෙන්න මේ කිව්ව ටික අපිට වැදගත් වෙනවා. හරිද? සමීකරණ වලට වැදගත් වෙන කොටස් කිහිපයක් මම කියලා දුන්නේ. ඒ ටික තේරෙනවද? සමීකරණයක වම් පැත්තට යම් සංඛ්‍යාවක් එකතු කරොත් ඒ දෙයම දකුණු පැත්තට කරන්න ඕනේ. වම් පැත්තෙන් අගයක් අඩු කරොත් ඒකම එහා පැත්තෙනුත් කරන්න ඕනේ. වම් පැත්ත වැඩි කරොත් සංඛ්‍යාවකින් දකුණු පැත්තත් ඒ විදිහටම ගුණ කරන්න ඕනේ. බෙදුවොත් අර පැත්තත් ඒ වගේම බෙදන්න ඕනේ. ඔන්න ඔය ටික වැදගත්. හරිද? සමීකරණයක වම් පැත්තට සිදු කරන ගණිත කර්මයේම දකුණු පැත්තටත් සිදු කළ යුතුය. ලියන්න මෙහෙම රතු පෑනෙන්. හරිද? දැන් අපිට සමීකරණ විසඳන්න තියෙනවා, සමීකරණ ගොඩනගන්න තියෙනවා. හරිද? සමීකරණ ගොඩනගන්නත් තියෙනවා, විසඳන්නත් තියෙනවා. සමීකරණ විසඳද්දී මෙන්න මේ කිව්ව ටික වැදගත් වෙනවා. හරිද? ලියන්න මෙහෙම සමීකරණයක ලියන්න රතු පෑනෙන් ලියන එක හොඳයි. සමීකරණයක වම් පසට සිදු කරන ගණිත කර්මයේම සමීකරණයක වම් පැත්තට සිදු කරන ගණිත කර්මයේම දකුණු පැත්තටත්
සමීකරණයක වම් පැත්තට සිදු කරන ගණිත කර්මයේම දකුණු පැත්තටත් සිදු කළ යුතුය. සිදු කළ යුතුය. සිදු කළ යුතුය. සමීකරණයක වම් පැත්තට සිදු කරන ගණිත කර්මයේම දකුණු පැත්තටත් සිදු කළ යුතුය. හරි. මේක ළමයි ලියා ගන්නකො. මේක ඕනනම් පාට පෑන් දෙකක් පාවිච්චි කරලා ඉස්සෙල්ලා මේ සමීකරණයක් ලියා ගන්න 8 සමානයි 8 කියලා. ඊට පස්සේ මේ එකතු කරන ඒවා, අඩු කරන ඒවා, ගුණ කරන ඒවා, බෙදන ඒවා එක පාටකින් ලියලා අනිත් මේ 8 කියන එක දෙපැත්තෙම එක පාටකින් ලිව්වනම් හරි. ඒතර අර පැහැදිලිව පේනවනේ මේ පැත්තට 5ක් එකතු කරද්දී එහා පැත්තටත් 5ක් එකතු කරන්න ඕනේ. මේක තමයි සමීකරණය. මෙහාට 5ක් දාද්දී අර පැත්තටත් 5ක් දාන්න. මේ පැත්තෙන් දෙකක් අඩු කරොත් අර පැත්තෙනුත් දෙකක් අඩු කරන්න ඕනේ. අර පැහැදිලිව පේන්න ඔය වගේ පාට පෑන් දෙකකින් ලියා ගන්න. මේ පැත්ත 3න් වැඩි කරොත් එහා පැත්තත් 3න් වැඩි කරන්න ඕනේ. නැත්නම් දෙපැත්ත සමාන නැතුව යනවා. මේ පැත්ත 4න් බෙදුවොත් එහා පැත්තත් 4න් බෙදන්න ඕනේ. පාට පෑන් දෙකකින් ඔය වගේ ලියා ගන්න ඉක්මන් කරන්න. සදියු හරිද? ලියලා ඉවරද? සදියු එතුල රශ්මික හරිද? ලියලා ඉවරද මේක? පාට පෑන් දෙකකින් ලිව්වද? හරිනේ? හරි. හොඳයි. දැන් ඊට පස්සේ ළමයි දැන් අපිට තියෙනවා මේ පාඩමේ සමීකරණ ගොඩ නගන්න සහ සමීකරණ විසඳන්න. සමිත් හරිනේ? හොඳයි. එතකොට දැන් සමීකරණයක් ළමයි අපි ලියද්දී ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා මේ බීජීය අඤ්ඤාත. දැන් බීජීය අඤ්ඤාත මතකද? පුතේ මොනවද බීජීය අඤ්ඤාත කියලා කියන්නේ? බීජීය අඤ්ඤාත තිබ්බ කලින් නේ පාඩමක බීජීය අඤ්ඤාත කියන්නේ මොනවද? කියන්න බලන්න. බීජීය අඤ්ඤාත. ඕගලන්ට තිබ්බනේ කලින්. අපි සාමාන්‍ය ළමයි ගණිතයේදී අගේ නොදන්නා දෙයකට නේ අගේ නොදන්නා දෙයකට අපි මොනවද පාවිච්චි කරන්නේ? ඈ බීජීය අඤ්ඤාත. දැන් හිතන්නකෝ මගේ වයස ඕගොල්ලෝ දන්නේ නැහනේ. අවුරුදු කීයද කියලා. හරි මම කියනවා මගේ වයස අවුරුදු දැන් දන්නේ නැත්නම් x කියලා කියනවනේ. හරි ඔයාලා දන්නේ නැහැ මගේ වයස මම කියනවා අවුරුදු x කියලා. හරි ඔය ඉංග්‍රීසියෝදී අපිට පාවිච්චි කරන්න පුළුවන් සිම්පල් අකුරු මේ බීජීය අඤ්ඤාත සඳහා. පැහැදිලිද? හරි හොඳයි. මගේ වයස අවුරුදු x. හරි මගේ වයස කීයක් හරි වෙනවා අපි දන්නේ නැත්නම් දානවා මොකක් හරි අඤ්ඤාතයක්. ඊට පස්සේ මංගාව තියෙනවා රුපියල් මංගාව මේ වෙලාවේ මංගාව රුපියල් තියනවා ළමයි මුදලක් රුපියල් A. හරි මගේ සාක්කුවේ රුපියල් A මුදලක් තියෙනවා. ඕගොල්ලෝ දන්නේ නැහනේ නේ කීයද කියලා. අන්න ඒ වගේ වෙලාවක අපි දානවා මෙන්න මේ බීජීය අඤ්ඤාත. බීජීය අකුරුනේ. දැන් මේවල ඉලක්කමක් තමයි ළමයි තියෙන්නේ. මේකේ සංඛ්‍යාවක් තියෙනවා. x කියන්නේ සංඛ්‍යාවක්. A කියන්නේත් සංඛ්‍යාවක්. ඒ කියන්නේ මගේ වයස අවුරුදු දැන් හරිද 27ක් වුණොත් මට කිව්ව හැකි x වලගේ සමාන වෙනවා 24 නේ. x වලගේ එහෙනම් 27යි දැන්. මං ගාව රුපියල් දැන් 50 කොලයක් තියෙනවා නම් එතකොට ඒ වලගේ රුපියල් 50යි. දැක්කද? හරිද? මේවට කියන්නේ බීජීය අඤ්ඤාත. හරි අපි අගේ දන්නේ නැති වගේ වෙලාවක ඒ වගේ අඤ්ඤාත පාවිච්චි කරන්න පුළුවන්. දැන් හිතන්න මම මෙහෙම දෙයක් කියනවනේ. දැන් මේ වගේ දෙයක්. අහගන්න.
සමීකරණ අපි ලියද්දී ඔන්න ඔය වීජීය අඥාත පාවිච්චි කරන්න වෙනවා. හරි ලියන්න මෙහෙම. ලියන්න සමීකරණ ලිවීමේදී වීජීය අඥාත භාවිතා කරයි. සමීකරණ ලිවීමේදී වීජීය අඥාත භාවිතා කරයි. සමීකරණ ලිවීමේදී වීජීය අඥාත හරිනේ ලිවද භාවිතා කරයි. හරි අපි පොඩි උදාහරණයක් කරමු. හරි උදාහරණයක් දාන්න මෙහෙම. උදාහරණ ලියන්න. උදාහරණයක් දාලා මම මෙහෙම ලියන්නම්. ලියන්න උදාහරණ මගේ දැන් වයස උදාහරණ දාලා ලියන්න මෙහෙම. මගේ දැන් වයස අවුරුදු x වේ. මගේ දැන් වයස අවුරුදු x. සිම්පල් x අකුර ලියන්න. මගේ දැන් වයස අවුරුදු x වේ. මගේ දැන් වයස අවුරුදු x වේ. තව අවුරුදු 3කට වයස. තව අවුරුදු 3කට පසු. තව අවුරුදු 3කට පසු. තව අවුරුදු 3කට පසු මගේ වයස තව අවුරුදු 3කට පසු මගේ වයස 30ක් වේ. තව අවුරුදු 3කට පසු මගේ වයස අවුරුදු 30ක් වේ. අවුරුදු 30ක් වේ. හරි. ඊවල මගේ දැන් වයස අවුරුදු x වේ. හරිද? තව අවුරුදු 3කට පසු මගේ වයස පුතේ අවුරුදු 30කට සමාන වෙනවා. දැන් මම මෙන්න මේ කිව්ව සම්බන්ධයට කියනවා සමීකරණයක් ගොඩනගන්න කියලා. අපි බලමු කොහොමද සමීකරණ ලියන්නේ කියලා. මේ කිව්ව විස්තරයට සමීකරණයක් ගොඩනගන්න කියලා කියනවා. ලියන්න. මේ සඳහා සමීකරණයක් ගොඩ නගන්න. මේ සඳහා සමීකරණයක් ගොඩ නගන්න. මේ සඳහා සමීකරණයක් ගොඩ නගන්න. හරිද චමිත්? මේ සඳහා සමීකරණයක් ගොඩ නගන්න. හරි. දැන් හොඳට අහගන්නකො. දැන් මේ සමීකරණ ගොඩ නගන්න තමයි අපිට තියෙන්නේ මේ පාඩමේ. ඊට පස්සේ ඒවා විසඳන්නත් ඕනේ. අහගන්න. මේ සඳහා සමීකරණයක් ගොඩ නගන්න. දැන් මම මොකද්ද කිව්වේ? දැන් අපිට ওই වගේ එක එක සම්බන්ධතා දෙනවා ගණිතේ. දීලා කියනවා සමීකරණ ගොඩ නගන්න කියලා. හොඳට අහගන්න මම එකක් කරලා පෙන්නන්න හදන්නේ. මුලින්ම දැන් මගේ දැන් වයස අවුරුදු x නේ. ඉස්සෙල්ලා ලියා ගන්න මගේ දැන් වයස අවුරුදු x. අහගන්න කොහොමද බලා ගන්න බෝඩ් එක දිහා. මගේ දැන් වයස අවුරුදු x. තව අවුරුදු 3ක් ගියාම මගේ වයස 30ක් වෙනවා කියලා ගාණි කියනවා. තව අවුරුදු 3කට පස්සේ මගේ වයස 30කට සමාන වෙනවලු. මට කියන්න දැන් වයස දැන් ඕගොල්ලන්ගේ වයස කීයද පුතේ? ඔයාලගේ දැන් වයස අවුරුදු 12ද? ඔයාලගේ දැන් වයස 12යි. හොඳයි. මට ටිකමට කියන්න දැන් ඔයාලගේ වයස 12යි නම් තව අවුරුදු 3කට පස්සේ වයස කීයද? 15යි. ඔව්. දැන් වයස 12යිනේ. දැන් වයස 12යිනේ. දැන් ඔයාලගේ වයස 12යිනේ. දැන් ඔයාලගේ වයස 12යි. මං ගත්තේ මගේ වයස x කියලා. දැන් ඔයාලගේ වයස 12යි නම් අවුරුදු 3කට පස්සේ වයස කීයක් වෙනවද? 3ක් එකතු කරන්න ඕනේ. එතකොට කීයද? 15යිනේ. එහෙනම් මම මෙතන කිව්වේ මගේ දැන් වයස අවුරුදු x තව අවුරුදු 3කට පස්සේ වයස එහෙනම් 3ක්
එකතු කරන්න x ට. දැන් වයසට 3ක් එකතු කරාම ඕක සමාන වෙනවා ළමයි මම කිව්වා 30ට. ඔන්න සමීකරණය අපි ගොඩ නැගුවා. ලියන්න. x ට 3ක් එකතු කරාම සමාන වෙනවා 30ට. දැන් වයසට 3ක් එකතු කරාම 30ට සමාන වෙනවා. ඔන්න සමීකරණය ගොඩ නැගුවා. ඉක්මන් කරන්න. උත්තරේ සමීකරණය ලියන්න. x ට 3ක් එකතු කරාම 30ක් වෙනවා. ඒක තේරුණාද සමීකරණයේ ගොඩ නැගපු විදිය? මගේ දැන් වයසට 3ක් එකතු කරාම තව අවුරුදු 3කට පස්සේ වයස එනවනේ 30ක් වෙනවා 30ට සමානයි. ලියන්න ඊට පස්සේ ඉහත සමීකරණයේ විසදා මගේ දැන් වයස සොයන්න. ඉහත සමීකරණයේ විසදා මගේ දැන් වයස සොයන්න. මගේ දැන් වයස සොයන්න. හරිද? දැන් අහගන්න. දැන් මගේ දැන් වයස. ඒ කියන්නේ ළමයි මේ x වල අගය හොයන්න ඕනේ. දැන් මෙහෙමත් හිතන්න පුළුවන් ඕකේ. දැන් මට කියන්නකෝ පුතේ කීයට 3ක් එකතු කරොත්ද 30ක් එන්නේ කියන්නකෝ මේ. කිසියම් සංඛ්‍යාවකට x කියන්නේ මගේ දැන් වයසනේ. මගේ දැන් වයස අවුරුදු x. ඒකට 3ක් එකතු කරාම 30ට සමාන වෙනවා නම් මට කියන්න කීයකට 3ක් එකතු කරොත්ද 30ක් එන්නේ? 27ට මේ තුල හොඳයි. 27ට 3ක් එකතු කරොත් 30ක් එනවනේ. එහෙනම් x වල අගය කීයද? x වල අගය 27ක් එන්න ඕනේ. තේරුණාද? x වල අගය 27ක් වුණොත් තමයි 27ට 3ක් එකතු කරොත් තමයි 30 එන්නේ නේ. රශ්මික හරිය නේද? හොඳයි. එතකොට දැන් x වල උත්තරේ 27යි නේ. අන්න ළමයි අපි ඕකට කියනවා සමීකරණයක් විසඳනවා කියලා. සමීකරණයක් විසඳන්න කිව්වහම කරන්න තියෙන්නේ මොකද්ද? ඒ සමීකරණය මෙන්න මේ අඥාත පදයට ගැලපෙන අගය හොයන්න ඕනේ. නේ? ඒ සමීකරණේ තියෙන මේ අඥාත පදයට ගැලපෙන අගය හොයන එකට අපි කියනවා සමීකරණයක් විසඳනවා කියලා. තේරුණාද? එතකොට අන්න ඔය සමීකරණ විසඳද්දී මම මෙන්න මේ කිව්ව අවස්ථා ටික අපිට ඕනේ වෙනවා. මෙන්න අවස්ථා හතරක් මම කියලා දුන්නා. නේද? ඔව් අපිට සමීකරණයක දෙපැත්තටම එකම සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්. දෙපැත්තෙන්ම එකම සංඛ්‍යාවක් අඩු කරන්න පුළුවන්. දෙපැත්තම එකම සංඛ්‍යාවකින් ගුණ කරන්න පුළුවන්. දෙපැත්තම එකම සංඛ්‍යාවකින් බෙදන්න පුළුවන්. ඒකට හේතුව තමයි ළමයි දෙපැත්ත සමාන නිසා දැන් මේ සමීකරණයක් විසඳද්දි කරන්න ඕනේ එයාගේ අඥාත පදයේ අගය හොයන්නයි තියෙන්නේ. එච්චරයි. එතකොට අපිට කරන්න වෙනවා ළමයි ඒ අඥාත පදය මේ එක පැත්තක මේ සමීකරණේ දැන් මම පැත්තේ ඉන්නේ. මේ පැත්තේ යාව විතරක් තනි කරගන්න ඕනේ. හොඳට අහගන්න. x මේ පැත්තේ තනි කරගන්න ඕනේ මේ පැත්තේ. දැන් මේ පැත්තේ ළමයි මේ තුනක් එකතු වෙලා තියෙනවනේ. අන්න එයාව අයින් කරන්න වෙනවා එතකොට. නැත්තම් මේ එකතු වෙච්ච තුන තිබ්බහම මෙයාව දැන් තනි වෙලා නැහැ නෙමෙයි. දැන් වම් පැත්තේ x උත් තියෙනවා තුනකුත් තියෙනවා එකතු වෙච්ච. x තනි කරගන්න නම් මේ පැත්තේ මේ එකතු වෙච්ච තුන අයින් කරන්න ඕනේ. එකතු වෙච්ච එක්කෙනාව අයින් කරන්න අපි මොකද්ද කරන්න ඕනේ? එකතු වෙච්ච සංඛ්‍යාවක් අයින් කරන්න එයාව මොකද කරන්න ඕනේ? පුතේ කියන්නේ එකතු වෙච්ච කෙනෙක්ව අයින් කරන්න අපි සාමාන්‍යයෙන් ගණිතයේදී එයාව මොනා කරනවද? එයාව මොකද කරන්න ඕනේ? අඩු කරන්න ඕනේ. හොඳයි. අඩු කරලා දාන්න ඕනේ. ඔව්. දැන් මේ එකතු වෙච්ච එක්කෙනාව ධන තුන කියන්නේ එකතු වෙලානේ තුනක්. එයාව අයින් කරන්න මට කියන්න මම මේ කිව්ව ගණිත කර්ම හතරෙන් මොකද්ද පාවිච්චි කරන්න පුළුවන් ගණිත කර්මෙන්? එකතු වෙච්ච එක්කෙනෙක්ව අයින් කරන්න මොකද කරන්න ඕනේ? අඩු කරලා දාන්න ඕනේ එයාව. ඔන්න බලන්න කරන විදිය මේ x තනි කර ගන්න ඕන නිසා
අපි මේකේ මේ එකතු වෙච්ච තුන අයින් කරලා දාන්න තුනක් අඩු කරන්න වෙනවා අන්න. තුනක් අඩු කරන්න වෙනවා මේ පැත්තෙන්. ඒ කියන්නේ මේ පැත්තට ඍණ තුනක් දාන්න වෙනවා. දැන් අපි දන්නවා මේක සමීකරණයක් නෙමෙයි වම් පැත්ත මේ දකුණු පැත්ත. දැන් මම කිව්වා වම් පැත්තෙන් දැන් තුනක් අඩු කරොත් මට කියන්න වම් පැත්තෙන් කිසියම් අගයක් අඩු කරොත් ඒ දේම මොකක් කරන්න ඕනද දකුණු පැත්තට කරන්න ඕනේ. නැත්නම් වැරදි. වම් පැත්තෙන් තුනක් අඩු කරොත් තමයි ඒ දේම දකුණු පැත්තට කරන්න ඕනේ. එතකොට මෙන්න බලන්න ධන 3යි ඍණ 3යි කැපිලා ගිහිල්ලා මේ පැත්තේ x ගණන් තනි වුණා. හරිනේ? සමානයි x වලගේ සමානයි 30න් 3ක් අඩු වුණාම අන්න බලන්න ළමයි උත්තරේ 27ක් කියලා එනවා. හරි? උත්තරේ x සමානයි 27ක් කියලා එනවා. හරි එහෙනම් උත්තරේ මගේ වයස දැන් 27යි කියලා ඇවිල්ලා තියෙන්නේ. හරිනේ 27ට 3ක් එකතු කරාම 30යි. එහෙනම් මේක විසඳුවාම මේකේ තියෙන මේ අඥාත පදයගේ 27යි කියලා අපිට ගන්න පුළුවන්. හොඳයි මෙහෙම හදලා පෙන්නන්න. මෙතන ළමයි අපි මේ කරේ දෙපසින්ම 3ක් අඩු කරා. දෙපසින්ම 3ක් අඩු කරපු එක තමයි කරේ. හේතුව අර එකතු වෙච්ච තුන අයින් කරන්න ඕන නිසා. මම මෙහෙන් ලියන්නම් ඕනනම් දෙපසින්ම ලියා ගන්න. දෙපසින්ම 3ක් අඩු කරා. දෙපසින්ම 3ක් අඩු කරා. හරි මෙතනින් මේ පැත්තේ ලියා ගන්න වරහනක් දාලා දෙපසින්ම 3ක් අඩු කිරීම ගණන් ටිකක් හදද්දි බලමු. දෙපසින්ම 3ක් අඩු කරා. දෙපසින්ම 3ක් අඩු කරා. ඉක්මන් කරන්න. හරි. හරි මේක මේ වගේ විසඳලා උත්තරේ x වලගේ 27යි කියලා ගන්න. මෙතන ලියා ගන්න දෙපසින්ම 3ක් අඩු කරා කියලා. හරි. එතන මේ සමීකරණයක් විසඳීමේදී එහි අඩංගු වීදීය අඥාතයේ අගය සෙවිය යුතුය. ලියන්න රතු පෑනෙන් පරුවක් දාලා රතු පෑනෙන්ම ලියන්න යටින් රතු පෑනෙන් පරුවක් දාලා රතු පෑනෙන්ම ලියන්න සමීකරණයක් විසඳීමේදී එහි අඩංගු බීජීය අඥාතයේ අගය සෙවීම එහි අඩංගු බීජීය අඥාතයේ අගය සෙවීම සිදු කළ යුතුය. සමීකරණයක් විසඳීමේදී එහි අඩංගු බීජීය අඥාතයේ අගය සෙවීම සිදු කළ යුතුය. හරි. දැන් අපි ළමයි යමු මෙන්න මේ අභ්‍යාසයට හැමෝම එන්න 15 එක අභ්‍යාසය. හැමෝම 15 එක අභ්‍යාසය දාන්න. ටියුට් එකේ හෝ නැත්නම් අච්චු පොතේ
නම් පිටු අංක 28. අච්චි පොතේ නම් පිටු අංක 28 ටියුට් එකේ තියෙනවා 15 එක අභ්‍යාසය. 15 එක අභ්‍යාසය. හරිද? හරි. හොඳයි. දැන් ළමයි අපිට තියෙන්නේ මෙන්න මේ සමීකරණ ගොඩනගන්න පළවෙනි ගාන. ප්‍රෝමිලක්කන් එක. හරි. බලන්න මාත් එක්ක මම කිහිපයක් ඉස්සෙල්ලා කරලා පෙන්නන්න හොඳට බලාගෙන ඉන්න. පහත දී ඇති එක් එක් ප්‍රකාශයේ සඳහා සරල සමීකරණ ගොඩනගන්නයි තියෙන්නේ. පළවෙනි එක. හරි. තනියම පොඩ්ඩක් උත්සාහ කරන්න රෝමිලක්කන් එක කියවන්න x නම් සංඛ්‍යාවට 7ක් එකතු කළ විට එහි යගය 20කට සමාන වෙනවලු. x කියන සංඛ්‍යාවට 7ක් එකතු කළ විට එහි යගය 20කි. ඒ කියන්නේ ළමයි x කියන සංඛ්‍යාවට 7ක් එකතු කරාම එන අගය සමානයිලු 20ට. ලියන්න බලන්න සමීකරණේ. සමීකරණේ ගොඩනගන්න ටක් ගාලා ඉක්මනට. බලන්න දාන්න මොකද්ද ළමයි එන සමීකරණ ඉක්මන් කරලා. ඉක්මනට හදන්න. කො උත්තරේ දාන්න x කියන සංඛ්‍යාවට 7ක් එකතු කළ විට x කියන සංඛ්‍යාවකට දැන් ඔයගොල්ලෝ සංඛ්‍යාවක් හිතා ගන්නවා. ඒකට 7ක් එකතු කරාම උත්තරේ 20ට සමාන වෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හිතාගත්ත සංඛ්‍යාව කීයද? x වල අගය කීයද? x කියන සංඛ්‍යාවට 7ක් එකතු කරාම ළමයි උත්තරේ සමාන වුණාලු 20ට. 20ක් වුණාලු. අන්න සමීකරණේ ගොඩ නැගුවා. x කියන සංඛ්‍යාවට 7ක් එකතු කරාම 20ක් එනවලු. මට කියන්න x වල අගය කීයද? නිකන් හිතන්නකෝ මේ කීයකට 7ක් එකතු කරොත්ද 20ක් එන්නේ? කීයට 7ක් එකතු කරොත්ද ළමයි 20ක් එන්නේ? මෙතන කීයද එන්න ඕනේ? x වල අගය කීයද? කීයකට 7ක් එකතු කරාමද 20ක් එන්නේ? හොඳයි. ප්‍රශ්න එක 13ට නේ? ඔව් 13ට. 13ට 7ක් එකතු කරොත් 20ක් එන්නේ. එහෙනම් x වල අගය 13ක් වෙන්න ඕනේ. දැන් අපි බලමු කොහොමද ඒක හොයන්නේ කියලා. ඒක හොයද්දි ළමයි අපිට කරන්න තියෙන්නේ මෙයාව මෙතන තනි කරගන්න ඕනේ. x තනි කරන්න නම් මේ පැත්තේ දැන් 7ක් එකතු වෙලා තියෙනවානේ. මේ එකතු වෙච්ච 7 අයින් කරන්නේ කොහොමද? මේ එකතු වෙච්ච 7 අයින් කරන්න ඕනේ. හරි? මේක මොහොම ආයි ලියලා ඒ එකතු වෙච්ච 7 අයින් කරන්න අපි කරන්නේ ඕකේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය 7ක් එකතු වෙලා නම් 7ක් අඩු කරන්න. ඍණ 7ක් දැම්මනම් හරි. ධන 7ක් තියෙනවා නම් ඍණ 7ක් දාන්න. ඒ දෙයම ළමයි මේ පැත්තට කරන්න ඕනේ. මතකනේ මම අර කලින් කිව්වේ ඒකයි මුලින්ම. මේ පැත්තට 7ක් දාද්දි ඍණ මේ පැත්තට ඍණ 7ක් දාන්න. මේ පැත්තෙන් 7ක් අඩු කරද්දි මේ පැත්තෙනුත් 7ක් ඒ දෙයම කරන්න. එතකොට මේ ධන 7ට ඍණ 7 කැපිලා යනවා. අන්න දැන් මේ පැත්තේ x තනි වෙලා ඉතුරු වුණා. එයාගේ අගය x සමානයි මේ x ඉතුරු වුණා මේ දෙක කැපිලා ගියා ධන 7 ඍණ 7 x සමානයි 20න් 7ක් අඩු වුණාම උත්තරේ x වල අගය කීයද එන්නේ 13යි කියලා එනවා. සමිත් හරිද? දැක්කද සමීකරණේ විසඳුවා? එහෙනම් නේද? සංඛ්‍යාවේ අගය 13යි. x වල අගය 13යි. x කියන සංඛ්‍යාවේ අගය 13යි. ප්‍රෝමිලක්කන් දෙක තනියම කරන්න බලන්න. ප්‍රෝමිලක්කන් දෙක තනියම කරන්න. සමීකරණය ගොඩනගලා ඒක විසඳලා ඒකේ අඥාත පදේ අගයත් හොයන්න ටක් ගාලා. උත්තර ගත්ත ළමයි උත්තර දාන්න මම හරියගේ නම කියන්නම්. හරියට හදපු ළමයිගේ ඉක්මන් කරන්න. දැන් වයස අවුරුදු x වූ නිමල්ට තව අවුරුදු 5ක් ගිය පසු වයස අවුරුදු 18ට සමාන වෙනවලු. දැන් වයස x නේ? දැන් වයස x ලු තව 5ක් ගියාම වයස 18ක් වෙනවලු. සමීකරණය ලියන්න බලන්න. ඔය ප්‍රකාශයේ කියවලා ඕකට ගැලපෙන සමීකරණය. මේ වගේ සමීකරණයක් ලියන්න ඕනේ. ඉවර ළමයි ඉන්නවද සමීකරණ ලිව්ව අය?
ඈ ලිව්වා. හොඳයි. හරි. දැන් වයස අවුරුදු x වූ නිමල්ට තව අවුරුදු 5ක් ගියාට පස්සේ වයස 18ට සමාන වෙනවලු. එහෙනම් ළමයි දැන් වයස අවුරුදු x නේ නිමල්ගේ. x ට තව අවුරුදු 5ක් ගියාම 5ක් එකතු කරන්න. x ට 5ක් එකතු කරා නම් අවුරුදු 5කට පස්සේ වයස කීයද? 18ක් වෙනවලු. ලියන්න. ඔව් සඳුනි හරි. x එකතු කිරීම 5 සමානයි 18යි. මෙන්න ළමයි සමීකරණය ගොඩ නැගුවා. තේරුණාද ඒක? දැන් වයසට 5ක් එකතු කරාම තමයි 18ට සමාන වෙන්නේ. දැන් වයස අවුරුදු x වූ නිමල්ට තව අවුරුදු 5ක් ගිය පසු වයස 18ක් වෙනවලු. 18ට සමාන වෙනවා. දැන් වයසට 5ක් එකතු කරාම 18ට සමාන වෙන්න ඕනේ. දැන් මේක ළමයි විසදලා x වල අගය ගන්න ඉක්මනට උත්තරේ. නිකන් කියන්නකො උත්තරේ කීය දෙන්න ඕනේ. උදේ කීයට 5ක් එකතු කරොත්ද 18ක් එන්නේ. කීයකට 5ක් එකතු කරොත්ද 18ක් එන්නේ. නිකන් x වල අගය කීයද කියන්නේ? මේ තුල හොඳයි. අමිත ඔව් 13යි. 13ට 5ක් එකතු කරොත් තමයි 18. හිමාංශ හරි. එතකොට මට කියන්නේ දැන් මේක විසදද්දි ළමයි අපි මේ x තනි කරගන්න නම් කරන්නේ මේ එකතු වෙච්ච පහ අයින් කරන්න ඕනේ. එකතු වෙච්ච පහ අයින් කරන්නේ කොහොමද? එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය ඍණනේ අඩු කරන්න. ඔය එකතු වෙච්ච පහ අයින් කරන්න ඍණ පහක් දාන්න. පහක් අඩු කරන්න මේ පැත්තෙන්. සමීකරණයක් හින්දා මේ පැත්තට කරන දේම මේ පැත්තට කරන්න ඕනේ. එතකොට පහක් මේ පැත්තෙනුත් අඩු කරන්න ඕනේ. එතකොට මේ ධන පහ ඍණ පහ කැපිලා ගිහිල්ලා මේ පැත්තේ පුතේ x තනි වෙලා ඒක යගේ සමානයි 18න් 5ක් අඩු කරාම උත්තරේ 13යි කියලා එනවා. 18න් 5ක් අඩු කරාම 13යි කියලා උත්තරේ x වල අගය එනවා. හරි. ඒකත් හරිනේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 3. තනියම කියවලා ඔය සම්බන්ධ කියවලා ප්‍රකාශනයේ කියවලා සමීකරණයක් ලියන්න ටක් ගාලා. හරි මෙතන දෙපසින්ම 7ක් අඩු කරා. මේකේ දෙපසින්ම 5ක් අඩු කරා. තුන්වෙනි එක ඉක්මන් කරන්න. y නම් සංඛ්‍යාවෙන් 12ක් අඩු කළ විට 27ට සමාන වෙනවලු. 27ක් ලැබෙනවලු නේ. y කියන සංඛ්‍යාවෙන් 12ක් අඩු කළ විට 27ක් ලැබේ. y කියන සංඛ්‍යාවෙන් 12ක් අඩු කරාම සමාන වෙනවලු 27ට. හොඳයි අමිත හරි ලිව්වා. හිමාංශ අඩු කරන්න තියෙන්නේ නේ. y කියන සංඛ්‍යාවෙන් පුතේ y කියන සංඛ්‍යාවෙන් 12ක් අඩු කරාම එන අගය මේ y ගෙන් 12ක් අඩු කරාම එන අගය සමාන වුණාලු 27ට. එවනේ කියන්නේ 27ට සමාන වුණාලු. හරිද බලන්න. y නම් සංඛ්‍යාවෙන් 12ක් අඩු කළ විට සමාන වෙනවලු 27ට. ඔව්. හරිනේ. එතකොට දැන් මෙතන ළමයි y වල අගය හොයද්දී මට නිකන් කියන්නකෝ කීයෙන් 12ක් අඩු කරොත්ද 27ක් එන්නේ. නිකන් කල්පනා කරලා කියන්න. කීයකින් 12ක් අඩු කරොත්ද 27ක් එන්නේ. නිකන් මට y වල අගය කියන්න. කීයකින් 12ක් අඩු කරොත්ද උත්තරේ 27ක් එන්නේ. ටක් ගාලා කල්පනා කරලා බලන්න. කීයෙන් 12ක් අමිත හොඳයි 39න් හරි. 39න් 12ක් අඩු කරොත් තමයි 27 එන්නේ. එහෙනම් පුතේ y වල අගය 39ක් වෙන්න ඕනේනේ. තේරෙනවද? හරි අපි බලමු උත්තරේ එන විදිය. දැන් මේක ළමයි අපි විසදලා y වල අගය හොයන්න ඕනේ. එතකොට මෙතන දැන් ළමයි y ව තනි කරගන්න ඕනේනේ. හැබැයි මෙන්න 12ක් අඩු වෙලා තියෙනවා. ඔව් අඩු වෙච්ච 12 අයින් කරන්න එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය මොකද්ද? පුතේ අඩු වෙච්ච එක්කෙනෙක්ව අයින් කරන්න එයාව එකතු කරන්න ඕනේ. මේ ඍණ 12 වෙනුවට කැපිලා යන්න නම් ධන 12ක් තමයි දැන් දාන්න වෙන්නේ. ඍණ 12 කැපෙන්න ධන 12ක් දැම්ම නම් හරිනේ. ඒ දෙයම මේ පැත්තටත් කරන්න. දෙපැත්තටම ධන 12ක් එකතු කරන්න. එතකොට මේ ඍණ 12 මේ ධන 12 කැපිලා ගිහිල්ලා අන්න y තනි වුණා මේ පැත්තේ. සමානයි
27යි 12යි එකතු වුණාම කීයද? 27යි 12යි එකතු වුණාම 39යි කියලා උත්තරේ වයෝලාභයේ එනවා 39යි කියලා උත්තරේ. හරි නේද? මේ තුල හරිද? චමික් කො බලන්න හරිද බලන්න. වැරද්දන්න එපා. හරි. රෝමි ලක්කම් 4 වෙනි ගාන. දැන් පුළුවන් කරගන්න ඕනේ මේක ගණන් හදන්න පුළුවන් වුණා නම් හරිද? ඔය ටික තමයි මේ පාඩමේ තියෙන්නේ. සමීකරණ ගොඩනගන්න, සමීකරණ විසඳලා උත්තර ගන්න අඥාත පදේ. එච්චරයි තියෙන්නේ. සමීකරණ ගොඩනගන්න පුළුවන් වෙන්න ඕනේ. අපිට ඔහොම ප්‍රකාශනයක් දුන්නාම මේ වගේ ඊට පස්සේ ඒක විසඳලා මේ අඥාත පදේ අගය හොයාගන්නත් පුළුවන් වෙන්න ඕනේ. රෝමි ලක්කම් 4. හරි. ජනවාරි මාස රුපියල් X ප්‍රමාණයක වැටුපක් ලැබූ සමන් තම වැටුපෙන් රුපියල් 5000ක් මවට යැවූ පසු සමන්ට තම වැටුපෙන් ඉතිරි වෙච්ච මුදල රුපියල් 8000කි. සමන්ට ජනවාරි මාසයේ නිකන් හිතලා කියන්න හොඳයි අමිත හරි. සමන්ට හම්බ වන වැටුප මාසෙට රුපියල් X ලු. මේ ජනවාරි මාසේ සමන්ගේ වැටුප රුපියල් X ලු. ඒකෙන් එයාට හම්බ වෙච්ච මේ වැටුපෙන් රුපියල් 5000ක් අම්මට යවනවලු. යවුවාම එයා ගාව ඉතිරි වෙච්ච මුදල රුපියල් 8000යිලු. නිකන් මට කියන්නකො වැටුප කීයක් වෙනවද? කීයෙන් 5000ක් අඩු කරොත්ද 8000ක් එන්නේ? රුපියල් කීයකින් 5000ක් අඩු කරොත්ද 8000ක් එන්නේ? කල්පනා කරලා කියන්න. සමන්ගේ ජනවාරි මාසයේ වැටුප රුපියල් 13000යි. හොඳයි. ඔව් 13000යි. මොකද ළමයි 13000න් 5000ක් අඩු කරාම නේද 8000ක් එන්නේ. තේරෙනව නේද? එහෙනම් සමන්ගේ වැටුප x වලගේ 13000ක් වෙන්න ඕනේ. හොඳයි. දැන් මෙහෙමයි ලියන්න වෙන්නේ. සමන්ගේ වැටුප රුපියල් x නේ මාසික. ජනවාරි මාසයේ එයා ජොබ් එක කරලා ආරක්ෂාව කරලා එයාට හම්බ වෙච්ච වැටුප රුපියල් x ලු. ඕකෙන් 5000ක් අම්මට දෙනවලු. ඕකෙන් 5000ක් අඩු කරන්න. එතකොට ඉතිරි වෙන්නේ ළමයි වැටුපෙන් 5000ක් අඩු කරාම ඉතිරි වන මුදල සමානයිලු රුපියල් 8000ට. මෙන්න. 5000ක් අඩු කරන්න වැටුපෙන්. ඕක නේද සමීකරණය. තේරෙනවනේ? හරිනේ? ඔව්. එතකොට මෙයාගේ මාසික වැටුප x නම් මේකෙන් 5000ක් අයින් කරාම අම්මට යවුවාම ඉතිරි වෙන්නේ මේ ටිකනේ. x කෙන් 5000ක් අඩු කරාම තමයි ඉතිරි මුදල ඒක සමානයිලු 8000ට. එහෙනම් දැන් අපි මේකේ x වල වගේ හොයමු. එතකොට මෙතන ළමයි දැන් අඩු වෙච්ච 5000 අයින් කරන්න නම් මොකද්ද කරන්න ඕනේ? 5000ක් අඩු වෙලානේ. නේ? ඔව්. එතකොට අපි මොකද්ද කරන්න කලිත කර්මය? දැන් x තනි කරගන්න බෑ මේ පැත්තේ. අඩු වෙච්ච එකක් අයින් කරන්න එයාව එකතු කරා නම් හරි. මේ අඩු වෙච්ච 5000 අයින් කරගන්න 5000ක් මේ පැත්තට එකතු කරන්න. ඒ දේම අනිත් පැත්තට කරන්න. නැත්නම් වැරදි. දෙපැත්තටම 5000ක් එකතු කරන්න වෙනවා. එතකොට මේ ඍණ 5000 ධන 5000 කැපිලා ගිහිල්ලා මේ පැත්තේ x තනි වෙනවා. සමානයි එහා පැත්තේ 8000යි 5000යි මෙතන එකතු වුණාම කීයද? 13000යි කියලා උත්තරේ හරියටම එනවා x වල. ඔන්නෝමයි සමීකරණ විසඳන්නේ. ඉක්මන් කරන්න. හරි. රෝම ඉලක්කම් 5 කරන්න බලන්න. පස්වෙනි එක කියවලා සමීකරණයක් ලියන්න බලන්න. හරිද? මේක දෙපැත්තෙන්ම 5000ක් එකතු කරන්න. දෙපැත්තටම 5000ක් එකතු කරා නම් මේ අඩු වෙච්ච 5000 කපලා යනවා. එතකොට x තනි වෙලා ඒකේ උත්තරේ එහා පැත්තෙන් අපිට එනවා. හරිනේ. රෝම ඉලක්කම් 5. අන්න දැන් මෙහෙමයි තියෙන්නේ. x නම් සංඛ්‍යාවක් දෙගුණ කළ විට 34ක් වෙනවලු. ඒ මොකක්ද ඒ කියන්නේ?
x කියන සංඛ්‍යාවට දෙකක් එකතු කරාමද 34ක් එන්නේ. එහෙම නැත්නම් ඕකේ කියන්නේ x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාමද 34ක් එන්නේ. x නම් සංඛ්‍යාවක් දෙගුණ කළ විට 34කි. x කියන සංඛ්‍යාවට දෙකක් එකතු කරාම 34යි කියලාද කියන්නේ නැත්නම් x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාම 34යි කියලාද ඔය කියන්නේ. ඔය ගුණ කරාම හොඳයි. එහෙනම් තමයි මෙහෙම ලියන්න වෙන්නේ x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාම 34ක් වෙනවා කියලා ඔය කියන්නේ. x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාම ගුණ කිරීම. x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරාම සමාන වෙනවලු 34ට. මෙන්න සමීකරණය. නේ? සමීකරණය මෙන්න. දෙක ගුණ කිරීම x. ඒ කියන්නේ දෙවරක් x. මෙතන ළමයි අර ගුණ කිරීම කියන එක දාන්න නැතුව අපිට ලියුව හැකිනේ. නේ? දෙවරක් x මෙහෙම ලියවනම් හරි. මෙතන තියෙන්නේ ගුණ කිරීම. එතකොට x ගුණ කිරීම 2x. x දෙකෙන් ගුණ කරාම 2x කියලා නේද එන්නේ. දෙවරක් x මෙහෙම ලියවනම් හරි. දෙවරක් x සමානයි 34යි. නිකන් මට කියන්නේ x වලගේ කීයද එන්නේ? පුතේ කීය දෙකෙන් ගුණ කරාමද 34ක් එන්නේ? කීය දෙකෙන් ගුණ කරාමද 34ක් එන්නේ? කීය දෙකෙන් ගුණ කරාමද 34ක් එන්නේ? මට නිකන් කියන්න දෙවරක් කීයද 34ක් වෙන්නේ? දෙවරක් චක්‍රේ කො දෙවරක් කීයද 34ක් එන්නේ දෙවරක් 12ද දෙවරක් 12 24යි කො දෙවරක් චක්‍රෙත් බෑ දෙවරක් 17 හොඳයි දෙවරක් 17 කො හරියට වැඩි කරන්න ඕනේ හරි මේ තුල දෙවරක් 17 නේ එහෙනම් x වලගේ 17යි අපි දැන් බලමු මේක හදන්නේ කොහොමද කියලා විසඳන විදිය හරියටම x වලගේ 17ක් එන්න ඕනේ අපි දැන් මේක විසඳලා x වලට 17ක් එනවද කියලා බලමු හරියටම. දැන් ළමයි මෙතන තියෙන්නේ x දෙකෙන් ಗುಣ වෙලානේ අන්න. දැන් ಗುಣ වෙච්ච එක්කෙනෙක්ව අයින් කරන්න නම් ඒකෙන් බෙදන්න එපේ නේද? මෙතන x තනි කරගන්න ඕනේ. එතකොට x දෙකෙන් ಗುಣ වෙලා. නේ? ಗುಣ වෙච්ච එක්කෙනෙක්ව අයින් කරන්න එයාව එතකොට මොකද කරන්න ඕනේ? ಗುಣ වෙච්ච සංඛ්‍යාවක් අයින් කරන්න බෙදන්න ඕනේ. හරි මෙතන x දෙකෙන් ගුණ වෙලානේ තියෙන්නේ. දැන් x වල අගය ගද්දි x මේ පැත්තේ තනි කරගන්න ඕනේ. හැබැයි දෙකෙන් ගුණ වෙලා හින්දා අන්න ළමයි ප්‍රතිවිරුද්ධ ගණිත කර්මයේ දෙකෙන් බෙදන්න ඕනේ. මේ ගුණ වෙච්ච දෙක අයින් කරන්න දෙකෙන් බෙදන්න. ඒ දෙයම මේ පැත්තට කරන්න වෙනවා. අර පැත්ත දෙකෙන් බෙදද්දි මේ පැත්තත් දෙකෙන් බෙදන්න. දෙපසම දෙකෙන් බෙදන්න ඕනේ. දෙපසම දෙකෙන් බෙදීම දෙපැත්තම දෙකෙන් බෙදුවා නම් හරි. එතකොට මේ ಗುಣ වෙච්ච දෙකට මේ බෙදිච්ච දෙක කැපිලා යනවා. අන්න x මේ පැත්තේ තනි වුණා. 34 දෙකෙන් බෙදුවාම අන්න උත්තරේ හරි 17යි කියලා එනවා. හරි නේද? හරි. හොඳයි. ඊට පස්සේ ළමයි රෝම ඉලක්කම් 6 කරන්න බලන්න. රෝම ඉලක්කම් 6 7 තනියම කරන්න. හරිද?
හරි ඉක්මන් කරන්න මේ තුල හරිද රෝම ඉලක්කම් 6 ඔන්න මෙහෙමයි කියන්නේ 6 එකක් රුපියල් P බැගින් වූ එකම වර්ගයෙන් පැන්සල් 3ක් ගැනීමට වැය වූ මුදල රුපියල් 54කි. එකම වර්ගයේ පැන්සල් 3ක් ගන්න රුපියල් 54ක් ගියාලු. එහෙනම් නිකමට එක පැන්සලක මිල කීයද? පැන්සල් 3කට 54ක් ගියා නම් එක පැන්සලක මිල ගන්න 54 3ෙන් බෙදුවා නම් හරිනේ. නේද? ඔව්. හරි. දැන් මේ සමීකරණේ මෙහෙම ලියන්න වෙන්නේ. බලා ගන්න. රෝම ඉලක්කම් 6 6 6 වෙනි එක. හරි පහ ඉවරයිනේ 6 අහගන්න එකක් රුපියල් P බැගින් වූ කියන්නේ එක පැන්සලක මිල ළමයි රුපියල් P ලු අන්න එක පැන්සලක මිල රුපියල් P කියලානේ කියන්නේ එක පැන්සලක් රුපියල් P ඒ වගේ පැන්සල් 3ක මිල එහෙනම් 3ෙන් වැඩි කරන්න මෙන්න එක පැන්සලක මිල රුපියල් P නේ හරිද එක පැන්සලක මිල රුපියල් P ඒ වගේ පැන්සල් 3ක මිල රුපියල් 54කට සමාන වෙනවා කියලා ගාණි කියනවා. රුපියල් 54ක් වෙනවලු ළමයි. ඉක්මන් කරන්න. මෙන්න සමීකරණය. එක පැන්සලක මිල P නම් ඒ වගේ 3යි P. 3යි P සමානයි 54යි. එතකොට ළමයි මෙතන P ව 3ෙන් ගුණ වෙලානේ. දැන් මේක විසඳද්දී මේ ගුණ වෙච්ච 3 අයින් කරන්න 3ෙන් බෙදන්න 3ෙන් බෙදද්දී මේ පැත්තත් 3ෙන් බෙදන්න වෙනවා අර පැත්තට කරන දේ මේ පැත්තටත් කරන්න මේ පැත්තේ මේ ගුණ වෙච්ච 3 අයින් කරන්න බෑ P ව තනි කරගන්න ගුණ වෙච්ච 3 අයින් කරද්දී තමයි 3ෙන් බෙදන්න ඕනේ. ඒතර මේ පැත්ත 3ෙන් බෙදද්දී මේ පැත්තත් 3ෙන් බෙදන්න ඕනේ. නැත්තම් වැරදි. ඒතර මේ ගුණ වෙච්ච 3යි බෙදිච්ච 3යි කැපිලා ගිහිල්ලා අන්න P මේ පැත්තේ තනි වෙනවා 54 3ෙන් බෙදුවාම පුතේ කීය දෙන්නේ? හරියටම කීයද? 18යි. නේ? 54 3ෙන් බෙදුවාම 18යි. පැහැදිලිද? හොඳයි. ඉක්මන් කරමු. හරි නේද? හරි. ඊළඟට ඉක්මන් කරන්න. රෝම ඉලක්කම් 7 කියවන්න. රෝම ඉලක්කම් 7 මම දැන් තනියම කරන්න ඊට පස්සේ රෝම ඉලක්කම් තව දෙකක් තුනක් හදලා ඊටු ටික තනියම හෝම්වර්ක් වලට දෙනවා ඈ. දැන් පුළුවන් වෙන්න ඕනේ. දැන් ටිකක් තේරුම් ගන්න පුළුවන්ද සමීකරණයක් ගොඩනගන විදිය සහ ඒක විසඳලා උත්තරේ ගන්න විදිය තේරුම් ගන්න පුළුවන්ද ටිකක්? හොඳයි රෝම ඉලක්කම් 7 සහල් කිලෝග්‍රෑම් එකක්. දැන් මුල හරිය තිබ්බේම ටිකක් ලේසි ඈ. දැන් ටිකක් අගට යන්න ටිකක් හිතන්න ඕනේ සමීකරණ ලියද්දී. සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් R බැගින් සහල් කිලෝග්‍රෑම් 4ක් සහ රුපියල් 80ක් වූ සීනි කිලෝ එකක් මිලදී ගැනීමට රුපියල් 500ක් ගියාලුනේ 500ක් අවශ්‍ය වුණාලු. දැන් මට නිකන් කියන්න මෙතන මෙයා අරන් තියෙන්නේ රුපියල් 80ක් වන සීනි කිලෝ එකකුයි සීනි කිලෝ එකට රුපියල් 80ක් යනවනේ හරි. ඉතුරු ටිකෙන් අරන් තියෙන්නේ හාල්නේ. දැන් එයා රුපියල් 500ක් අරන් ගිහිල්ලා හරියටම 500ම ගියාලු ඈ. රුපියල් 500ක් කඩේට අරන් යනවා. එයා ගන්නවා ළමයි හාල් කිලෝ 4ක් සහ සීනි කිලෝ එකක්. සීනි කිලෝ එකේ මිල රුපියල් 80යි. සීනි කිලෝ එකකට රුපියල් 80ක් යනවා. ඉතුරු සම්පූර්ණම ටික යන්නේ හාල් කිලෝ 4 ගන්න. එක හාල් කිලෝ එකක මිල රුපියල් 6ලු. මට නිකන් කියන්න එක හාල් කිලෝ එකක මිල රුපියල් හාල් කිලෝ එකක මිල හාල් කිලෝග්‍රෑම් එකක මිල රුපියල් ගාණි කියනවා R කියලා. මට කියන්න එහෙනම් හාල් කිලෝ 4ක මිල කීයද එන්නේ? එකක මිල රුපියල් R නම් 4ක මිල රුපියල් කීයද? මේක 4ෙන් වැඩි කරන්න. නේ? එකක මිල රුපියල් R නම් 4ක මිල 4ෙන් වැඩි කරන්න R ව. R ව 4ෙන් වැඩි කරොත් කීයද? 4යි R. හාල් කිලෝ එකක් රුපියල් R නම් හාල් කිලෝ 4කට යන මිල රුපියල් 4යි R. R ව 4ෙන් වැඩි කරන්න. ඔන්න ළමයි හාල් වලට ගිය මුදල. හාල් ගන්න රුපියල් කීයක්ද? 4යි R ප්‍රමාණයක් යනවා. 4 වරක් R. ඊට අමතරව සීනි කිලෝ එක ගන්න රුපියල් 80ක් ගියාලු. නේ?
සීනි කිලෝ එක ගන්න රුපියල් 80ක් ගියා. හාල් කිලෝ 4ට 4යි ආර් ප්‍රමාණයක් ගියා රුපියල්. ඒ හාල් කිලෝ එකක් රුපියල් ආර් නම් හාල් කිලෝ 4ක් රුපියල් 4යි ආර්. මෙන්න ළමයි මෙයා ගත්ත බඩු වලට ගිය මුළු මුදල. ඕක සමානයිලු රුපියල් 500ට. ඕක සමානයිලු 500ට. දැන් ඔන්න බලා ගන්න මේක ටිකක් කලින් ගණන් වගේ නෙමෙයි ටිකක් කල්පනා කරලා හදන්න ඕනේ. මෙන්න සමීකරණය 4R 4 වරක් R එකතු කිරීම 80 සමානයි 500ට. හරි. දැන් අහගන්න හොඳට. සමීකරණේ ඔන්න මම ගොඩ නැගුවා. හරිනේ. දැන් ඕකේ ළමයි දැන් මෙතන ඔයගොල්ලන්ට තේරෙනවා R ගුණ කිරීම 4 එකතු කිරීම 80 සමානයි 500ට. දැන් මේක විසඳද්දී දැන් R ව තනි කරගන්න එපා. නේ? R තනි කරගන්න ඕනේ. මම නිකන් මේක විසඳන්න කලින් R වල උත්තරේ කිව්වොත් කිව්ව හැකිද ඔයගොල්ලන්ට බලන්න. R වල උත්තරේ කීයද එන්නේ? ටක් ගාලා මට නිකන් කල්පනා කරලා කියන්න හාල් කිලෝ එකක මිල කීයක් වෙයිද? R වල අගේ කීයක් වෙන්න ඕනේද? කල්පනා කරලා කියන්න. සීනි කිලෝ එකක් 80යි. 500න් 80ක් අයින් කරන්නකෝ. 500න් 80ක් අඩු කරොත් රුපියල් කීයක් තව තියෙනවද? ඔක්කොටම 500ක් ගියා. සීනි කිලෝ එකක් රුපියල් 80යි. 500න් 80ක් අයින් කරොත් කීයද? 420යි. ඒ 420 යන්නේ හාල් කිලෝ 4ට. නේ හාල් කිලෝ 4ට 420යි. එහෙනම් හාල් කිලෝ එකක් රුපියල් කීයද? 500ක් ගියානේ ඔක්කොටම බඩු වලට. හාල් කිලෝ 4ටයි සීනි කිලෝ එකටයි ඔක්කොටම 500යි. සීනි කිලෝ එකක් 80යිනේ. නේ 500න් 80ක් අයින් කරාම රුපියල් 420ක් ගිහිල්ලා තිනවා හාල් කිලෝ 4ට. මං අහන්නේ හාල් කිලෝ එකක මිල රුපියල් කීයද? හාල් කිලෝ එකක මිල තමයි R කියලා තියෙන්නේ. R කියන්නේ හාල් කිලෝ එකක මිල කීයද? 420. ඔව් 4ෙන් බෙදුවා නම් හරි. කීයද එන්නේ කියන්න ඕන නිකන්. හදලා ටක් ගාලා. ඉක්මනට කියන්න හාල් කිලෝ එකක මිල රුපියල් 100 කො කීයද? නිමාල්ෂ හොඳයි 100 හාල් කිලෝ එකක මිල රුපියල් කීයද? 105යි 105යි නේ 420 ඔව් 4ෙන් බෙදන්න ඕනේ 105යි නේද එන්නේ? හ්ම් 105යි. හරි 105යි. හොඳයි. R වලගේ 105ක් වෙන්න ඕනේ. අපි දැන් හදලා බලමු. හොඳයි. 105ක් වෙන්න ඕනේ. හරිනේ හාල් කිලෝ එකක් රුපියල් 105යි නම් හාල් කිලෝ 4ට 105 ඒව 4යි. 420යි. ඉතුරු රුපියල් 80 සීනි කිලෝ එකට ගියාම හරිනේ 500 හරිනේ. හරි. දැන් මේ R වල අගේ හොයන්න මේ සමීකරණය විසඳන්න ඕනේ. එතකොට ළමයි මෙතන ඔයගලන්ට තේරෙනවා මේ එකතු වෙච්ච 80 අයින් කරන්න වෙනවා. සහ 4ෙන් ගුණ වෙලක් තියෙනවා. ගුණ වෙච්ච 4 අයින් කරන්නත් වෙනවා. දැන් මේ වගේ වෙලාවක අපිට ඉස්සෙල්ලාම ළමයි පුළුවන් මෙන්න මේ එකතු වෙච්ච 80 අපි අයින් කරලෙමු මුලින්ම. නේ දැන් R ව 4ෙන් ගුණ වෙලා 80ක් එකතු වුණාම තමයි 500ක් වෙන්නේ. ඒක නිසා අපි ඉස්සෙල්ලාම අර එකතු වෙලා තියෙන 80 අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? මට කියන්නේ මේ එකතු වෙච්ච එක්කෙනෙක්ව අයින් කරන්න අපිට එයාව අඩු කරන්න වෙනවනේ. එහෙනම් මේ පැත්තෙන් 80ක් අඩු කරද්දී ඍණ 80ක් දාන්න. ඒ දේ මෙහා පැත්තට කරන්න ඍණ 80ක් මෙහාටත් දාන්න. මේ පැත්තට කරන දේ මෙහා පැත්තට කරන්න ඕනේ. එතකොට මේ ධන 80යි ඍණ 80යි කැපිලා යනවා. එතකොට මේ පැත්තේ 4 වරක් R ඉතුරු වෙනවා. එහා පැත්තේ 500න් 80ක් අඩු වුණාම 420යි කියලා එනවා. ඒ පියවර හරිනේ. ඉස්සෙල්ලාම මම මේ පැත්තේ මේ R තනි කරගන්න එපා දැන්. R තනි කරගද්දී මෙතන පේනවා 80ක් එකතු වෙලක් තියෙනවා. 4ෙන් ගුණ වෙලක් තියෙනවා. ඉස්සෙල්ලාම අර එකතු වෙච්ච 80ම අයින් කරලා දානවා. ඒක අයින් කරද්දී ඍණ 80ක් දැම්මනම් හරි අර පැත්තට එතකොට ඒ දේම කරන්න ඍණ 80ක් දාන්න ඕනේ. දැන් මෙතන R ගුණ කිරීම 4 සමානයි 420ට. R ව 4ෙන් ගුණ වෙලානේ. ගුණ වෙච්ච මේ 4 අයින් කරන්න මොකද්ද කරන්න වෙන්නේ? ඒ ගුණ වෙච්ච එක්කෙනාව අයින් කරන්න මොකද්ද කරන්න ඕනේ? එයාගෙන් බෙදන්න ඕනේ. 4ෙන් බෙදන්න. ඒ දේම මේ පැත්තට කරන්න වෙනවා. සමීකරණයක්නේ. මේ පැත්තට කරන දේ මෙහා පැත්තට කරන්න ඕනේ.
දැන් මට කියන්න මේ ಗುಣ වෙච්ච හතර මේ බෙදිච්ච හතර කැපිලා ගිහිල්ලා අන්න R තනි වුණා. R සමානයි 424න් බෙදුවාම රුපියල් කීයද? 105යි කියලා උත්තරේ එනවා. R වල උත්තරේ 105යි කියලා එනවා. හොඳයි. ඒක ඉවරලා ළමයි රෝම ඉලක්කම් 8 කරන්න ගන්න. හරි. මට කියන්න තනියම මේ වෙද්දි රෝම ඉලක්කම් 7 ඉවරලා ළමයි. රෝම ඉලක්කම් 7 සමීකරණයේ ගොඩනගලා සමීකරණයේ විසඳලා ඉවරද? 7 නෙමෙයි 8 නේ. රෝම ඉලක්කම් 8. බලන්න දාන්න සමීකරණය ඔයගොල්ලෝ ගත්ත එක. සමීකරණය දාන්න. සමීකරණය හැමෝම ගොඩ නැගුවද කො 8 වෙනි එක p එකගේ වයස රෝම ඉලක්කම් 8 ඉක්මන් කරන්න p එකගේ වයස තම පුතා විවාහ දිනයේදී පුතාගේ වයස මෙන් 3 ගුණයකි තාත්තගේ වයස පුතා විවාහ වෙච්ච දවසේ පුතාගේ වයසක් තියෙනවානේ මේ තාත්තගේ දැන් වයසයි පුතාගේ මේ වයසයි හරිද තාත්තගේ වයසයි පුතාගේ වයසයි ඔයගොල්ලෝ නේ අගයන් දෙකක් තියෙනවානේ තාත්තගේ වයස වැඩි පුතාගේ වයස අඩුයිනේ කොහොමද? ඒතර පියෙකුගේ වයස තම පුතා විවාහ වූ දිනේදී පුතාගේ වයස මෙන් 3 ගුණයකි යන්න පුතාගේ වයස වගේ 3 ගුණයක්. පැහැදිලිද? හරිද? හිතන්න ඔයාලගේ වයස අවුරුදු දැන් 12යි නේද? 12 වරක් 3 36යි. තාත්තගේ වයස හිතන්නකො 36යි කියලා. හරි නිකන් එහෙම අගයක් කියන්නේ නිකමට.
හරි දැන් මේක කියන්නේ පියෙකුගේ වයස තමා පුතා විවාහ වූ දිනේදී පුතාගේ වයස මෙන් 3 ගුණයකි. මව පියාට වඩා අවුරුදු 6කින් බාලයිලු. අම්මා තාත්තට වඩා තව අවුරුදු 6කින් බාලයිලු. එම අවුරුද්දේදී මවගේ වයස අවුරුදු 60ක් වුණාලු. අම්මා නිකන් අහනවා දැන් ඒ අවුරුද්දේ දෙකින පුතා බැඳ අවුරුද්දේ නේ පුතා විවාහ වෙච්ච අවුරුද්දේ පුතාගේ වයස වගේ 3 ගුණයක් නේ තාත්තගේ වයස. තාත්තගේ වයසට වඩා අවුරුදු 6ක් අඩුයිනේ අම්මගේ වයස. එහෙමනේ කියන්නේ. අම්මගේ වයස අවුරුදු 60යිලු. මට නිකමට කියන්න අම්මගේ වයස 60යි නම් තාත්තගේ වයස කීයද කියන්නකෝ. අම්මගේ වයස 60යි නම් තාත්තගේ වයස කල්පනා කරලා මට නිකන් අගයක් කියන්න. අම්මගේ වයස 60යිලු. අම්මා බාලයිලු අවුරුදු 6කින් තාත්තට වඩා. අම්මානේ බාල තාත්තට වඩා නේ. ඒකට මට කියන්න අම්මගේ වයස අවුරුදු 60යි නම් තාත්තගේ වයස හොඳයි. විමර්ශ හරි. අමිත හරි. කො අනිත් කට්ටියක් කියන්න. මම නිකන් අහනවා ඔතන ඔය ගානේ විදියට අම්මගේ වයස අවුරුදු 60යි නම් ඊට වඩා තාත්තා අවුරුදු 6කින් වැඩිමල්නේ. තාත්තට වඩා අම්මා 6ක් බාලයිලු. අම්මගේ වයස 60යි නම් තාත්තගේ වයස කීයද? 66යි. 66යිනේ. නේ? අම්මගේ වයස 60යි නම් අම්මා තාත්තගේ වයසට වඩා අවුරුදු 6ක් බාලයි. අම්මාගේ වයස 60යි නම් තාත්තගේ වයස ඊට වඩා 6ක් වැඩි වෙන්න එපා 66යි. ඔව්. එතකොට පුතාගේ වයස වගේ 3 ගුණයක් තමයි තාත්තගේ වයස. තාත්තගේ වයස 66යිනේ. අම්මගේ වයස 60යි නම් අම්මට වඩා අවුරුදු 6ක් තාත්තා වැඩිමල්. තාත්තට වඩා අම්මා 6ක් බාලයි. ඒ කියන්නේ අම්මට වඩා තාත්තා 6ක් වැඩිමල්. අම්මගේ වයස 60යි නම් තාත්තගේ වයස 66යි කියලා තේරෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ පුතාගේ වයස වගේ 3 ගුණයක් නේ තාත්තගේ වයස. තාත්තගේ වයස 66යි. 66 බෙදන්නකො නිකම 3ෙන්. 66 3ෙන් බෙදුවොත් කීයද එන්නේ? 66 3ට බෙදුවොත් කීයද? 66 3ට බෙදුවොත් කීයද? තාත්තගේ වයස 3ට බෙදන්න. තාත්තගේ වයස 3ට බෙදුවොත් කීයද එන්නේ? ඈ? කො ටක් ගාලා 66 3ට බෙදුවාම කීයද? 66 බෙදන්න 3ෙන් දීර්ඝ බෙදීම දාලා නිකන් බෙදුවොත් කීයද එන්නේ? 66 3ට බෙදුවොත් කීයද? ඈ? විමර්ශ හොඳයි 22යි. හරි. ඔව් එහෙනම් පුතාගේ වයස කීයද? 22යි. අමිත හරි. නේ 22 ඒවා තුනක් 66යි. තාත්තගේ වයස 66යි. පුතා 22යි. පුතා විවාහ වන දවසේ පුතාගේ වයස 22යි. තාත්තගේ වයස ඒ වගේ 3 ගුණයක් 66යි. අම්මා තාත්තට වඩා 6ක් බාලයි. 66න් 6ක් ගියාම 60යි. හරිනේ අම්මගේ වයස 60යි. තේරුණාද? මම නිකන් අගයන් ටික ඕගොල්ලන්ට කිව්වේ. හරි. දැන් අපිට කියනවා ළමයි පුතාගේ වයස x ලෙස ගන්නලු. පුතාගේ වයස x ලෙස අරගෙන සමීකරණයක් ගොඩනගන්න තියෙන්නේ. ඔන්න බලන්න කරන විදිහ. දැන් පුතාගේ වයස x නේ. හරි මට කියන්න පුතාගේ වයස x නම් තාත්තගේ වයස කොහොමද ලියන්නේ? පුතාගේ වයස වගේ 3 ගුණයක්ලු තාත්තගේ වයස. x වැඩි කිරීම 3. ඒක තේරෙනවද? පුතාගේ වයස x ලෙස ගන්න කියලා ගානේ කියනවා. අරන් සමීකරණයක් ලියන්නලු මේ කිව්ව මේ විස්තරේට. පුතාගේ වයස වගේ 3 ගුණයක් තාත්තගේ වයස 3x. හරි 3 වරක් x. ඕකෙන් අවුරුදු 6ක් අඩු කරාම අන්න අම්මගේ වයස එනවලු. x කියන්නේ පුතාගේ වයස. ඒක 3ෙන් වැඩි කරාම එන්නේ තාත්තගේ වයස. 3 වරක් x කියන්නේ තාත්තගේ වයස. තාත්තගේ වයසෙන් 6ක් අඩු කරාම සමානයිලු අම්මගේ වයස. ගාණි කියනවා අවුරුදු 60යි කියලා. දැක්කද ලියුව විදිය? ඔන්න සමීකරණය. 3 වරක් x 3x කියලා ලියන්න. 3x අඩු කිරීම 6 සමානයි 60යි. මෙන්න තමයි සමීකරණය. ඔන්න ඕක තමයි එන්න ඕනේ. දැන් ඕක විසදලා අර x වල අගය පුතාගේ වයස හොයන්න ඕනේ. අපිට ඔය 22යි නේ. හරි බලමු හදලා. 22ක් එන්න ඕනේ. ඔව්. දැන් මේකෙන් x ව 3ෙන් ගුණ කරලා 6ක් අඩු කරාමනේ 60ක් එන්නේ. x කියන සංඛ්‍යාව 3ෙන් ගුණ කරලා ඒකෙන් 6ක් අඩු කරාම 60ට සමාන වෙනවා. ඒකනේ මේ තියෙන්නේ සමීකරණේ. එහෙනම් මේ x ව තනි කරද්දී ළමයි මේ ඉස්සෙල්ලාම මෙන්න මේ අඩු වෙච්ච 6 අයින් කර ගන්න වෙනවා. අඩු වෙච්ච 6 අයින් කරන්න අපිට මොකද්ද කරන්න වෙන්නේ? අඩු වෙච්ච 6 අයින් කරන්න 6ක් මොකද්ද කරන්න ඕනේ? ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය. 6ක් අඩු වෙලා නම් 6ක් එකතු කරන්න. ඍණ 6ට ධන 6ක් දැම්ම නම් හරි. ඒ දෙයම මේ පැත්තටත් කරන්න.
දෙපැත්තටම ධන 6ක් දැම්මා නම් ඍණ 6 ධන 6 කැපිලා යනවා. මේ පැත්තේ 3 වරක් x ඉතුරු වෙනවා සමානයි මේ පැත්තේ 60යි 6යි 66ක් එනවා. හරිනේ. ඊළඟට පුතේ දැන් x ව 3ෙන් ගුණ වෙලානේ. මේ 3 වරක් x නේ. අන්න ගුණ වෙච්ච 3 අයින් කරන්න එයාගේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මයේ 3ෙන් බෙදුවා නම් හරි. ඒ දෙයම මේ පැත්තටත් කරන්න ඕනේ. දෙපැත්තම එතකොට 3ෙන් බෙදන්න. මේ ගුණ වෙච්ච 3යි බෙදිච්ච 3යි කැපිලා ගිහිල්ලා අන්න x වලාගය තනි වෙනවා සමානයි 66 3ෙන් බෙදුවාම උත්තරේ 22යි කියලා එනවා. හරිනේ? 22යි. හරිනේ? හොඳයි. ඉක්මන් කරන්න. හරි. දැන් මට පොඩක් කියන්න උතනින් පස්සේ රෝම ඉලක්කම් 8 හරි 9 10 රෝම ඉලක්කම් 15 වෙනකන් තියෙනවා. ඉතුරු ටික කරගන්න පුළුවන් වෙයිද? ඈ? 9 හොඳයි. ඒකත් මම පොඩ්ඩක් පෙන්නන්නම්. ඔව් ඒකේ ළමයි අර අඤ්ඤාතේ දීලා නැහැ. කරගන්න පුළුවන්. එතන අඤ්ඤාතේ නැත්නම් අපි අඤ්ඤාතයක් ගන්න ඕනේ. දැන් මේ ගණන් 8ේම අර පිට අඤ්ඤාත පද දුන්නානේ. හරි? ඔව්. 9 අඤ්ඤාත පදයක් දීලා නැහැ. මම ඒක පොඩ්ඩක් කියලා දෙන්නම්. ඒකත් අපි කරමු. ඊට පස්සේ එතනින් පස්සේ ඔයගොල්ලෝ ගෙදරදී ඉතුරු ටික කරන්න ඕනේ. රෝම ඉලක්කම් 9. රෝම ඉලක්කම් 9. පුවත්පතක මිල රුපියල් 10කින් ඉහළ යෑම නිසා එම පුවත්පතෙහි නව මිල රුපියල් 30ක් විය. මට ටක් ගාලා කියන්න පුවත්පතේ කලින් මිල කීයද? පැරණි මිල. සාමාන්‍ය දැනීම. නේද? පත්තරයක ශිෂ්‍යත්ව පන්ති ළමයෙක්ගෙන් ඇහුවත් උත්තරේ දෙනවා ඔකට. පත්තරයක මිල රුපියල් 10කින් ඉහළ යෑම නිසා පත්තරේ නව මිල රුපියල් 30ක් වුණා නම් මං අහන්නේ පත්තරේ පරණ මිල වැඩි වෙන්න කලින් මිල රුපියල් 10ද 20ද 10ද 20ද රුපියල් 20යි. ඉතින් 20ට 10ක් එකතු කරාම 30ක් එන්නේ නේ. අද ඕකේ ළමයි අපිට අර මේ අඤ්ඤාත පදයක් දීලා නැහැනේ. අපි ඒ වගේ වෙලාවක අඤ්ඤාත පදයක් ගන්න ඕනේ. අපි ලියාගමු පුවත්පතේ පැරණි මිල ලියන්න පුවත් පත්තරේ නැත්නම් පුවත්පතේ ලියා ගන්න උතන පැරණි මිල රුපියල් x ලෙස ගනිමු. රුපියල් x ලෙස ගනිමු. හරි. දැන් මට සමීකරණ ලියලා දෙන්න ටක් ගාලා මේක නම් ලේසි අමාරු නෑ. ඉක්මනට. පැරණි මිල x ලෙස අරන් සමීකරණය ලියලා පෙන්නන්න. ඉවරයිද? කොකෝ කවුරුත් තාම දාලා නැහැ. මම අහන්නේ මෙතන සමීකරණේ මොකක්ද දෙන්නේ ගොඩ නැගුවාම. පුවත්පතේ පරණ මිල රුපියල් x කියලා අරගෙන රුපියල් 10කින් මිල වැඩි වුණාම නව මිල හොඳයි. අමිත හරි. ඔව් මොකද්ද වෙන්න ඕනේ? පුවත්පතේ පරණ මිලට රුපියල් 10ක් එකතු කරාම සමාන වෙනවා නව මිල රුපියල් 30ට. හරිනේ? ඔක තමයි සමීකරණය. සමිත් නැතුල හරි. හොඳයි. එතකොට පරණ මිල x කියලා ගත්තා නම් හරිනේ. ඒ වගේ වෙලාවක අඤ්ඤාත පදයක් ඔයගොල්ලෝ මේ වගේ දාන්න ඕනේ. දැන් ඉතුරු ගණන් වලත් එහෙම දාගන්න වෙයි ඈ. සමහර ඒවල නැත්තම් අඤ්ඤාත පදයක් දීලා නැත්තම් දාගන්න ඔය වගේ. පරණ මිලට 10ක් එකතු කරාම නව මිල එනවා. දැන් මේකේ ළමයි x ව තනි කරගද්දි මේ එකතු වෙච්ච 10 අයින් කරන්න ඕනේ. මොකද එකතු වෙච්ච 10 අයින් කරන්නේ කොහොමද? 10ක් අඩු කරන්න. ඍණ 10ක් දාන්න. ඒ දේ මෙහා පැත්තටත් කරන්න ඕනේ. එතකොට මේ ධන 10 ඍණ 10 කැපිලා ගිහිල්ලා x තනි වෙනවා සමානයි
30න් 10ක් අඩු වුණාම 20යි කියලා උත්තරේ ඔන්න එනවා. හරි නේද? ඔව්. හරි. පැහැදිලිද ඒක? හරි. දැන් අපි මේ සරල සමීකරණ අපිට මේ පාඩමේ ළමයි ওই දෙක තමයි තියෙන්නේ. සරල සමීකරණ ගොඩනගන්න තියෙනවා. සරල සමීකරණ මේ වගේ විසඳන්න තියෙනවා. මේක තේරුණාද හැමෝටම? සමීකරණ ගොඩනැගීම සහ විසඳීම. ගණන් 9ක්ම හැදුවා. තව ගණන් ඒකේ 6ක් තියෙනවා. රෝම ඉලක්කම් 10 ඉඳන් 15 වෙනකන් තනියම කරන්න ඕනේ. හරි. දැන් ළමයි මේ සමීකරණ විසඳද්දී තව ක්‍රමයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මේක තමයි පාවිච්චි කරන ක්‍රමය. මේ ගැලීම් සටහන් ක්‍රමය. ඒක චුට්ටක් එකක් කියලා දෙන්න. ඒක එච්චර අවශ්‍ය නැහැ. හරි. අපි බලමු මේ සමීකරණයක් ගැලීම් සටහනක් ඇසුරෙන් විසඳීම. අනුමාත්‍රිකාව දාන්න. නැත්නම් මෙහෙම ලියන්නකෝ. අනුමාත්‍රිකාව ඕනේ ප්‍රශ්නයක් ලියන්න මෙහෙම. පහත දැක්වෙන සමීකරණ ගැලීම් සටහනක් ඇසුරෙන් විසඳන්න. පහත දැක්වෙන සමීකරණ ගැලීම් සටහනක් ඇසුරෙන් විසඳන්න. බලන්න පළවෙනි එක. පහත දැක්වෙන සමීකරණ ගැලීම් සටහනක් ඇසුරෙන් විසඳන්න. හරි. ලියා ගන්න පළවෙනි එක. පහත දැක්වෙන සමීකරණ ගැලීම් සටහනක් ඇසුරෙන් ගැලීම් සටහන් කියලා කියන්නේ ගැලීම් සටහනක් ඇසුරෙන් විසඳන්න. හරි. හොඳට බලා ගන්න. අමන් නිකන් මේකේ උත්තරේ කියන්න x කීය දෙන්නේ කියලා ටක් ගාලා. x ට දෙකක් එකතු කරාම 5ට සමාන වෙනවා නම් x වලගේ කීයද? x වලගේ හොඳයි. 3යිනේ උත්තරේ. හරිනේ. ඔක නිකම්ම ඔක විසඳලා උත්තරේ ගත හැකියි. දැන් මෙන්න මෙහෙම ක්‍රමයක් තියෙනවා ළමයි. මෙන්න මේ වගේ වැඩක් කරන්න පුළුවන්. හරි. මෙන්න ළමයි x කියන සංඛ්‍යාව. අපි ළමයි ඔන්න x කියන සංඛ්‍යාව ගන්නවා. කාවද ගන්නෙ? x ව. ගත්තට පස්සේ එයාට අපි මොකද්ද ළමයි කරලා තියෙන්නේ? එයාට අපි දෙකක් එකතු කරලා තිනවා. හොඳට බලා ගන්න. හරි. දෙකක් එකතු කරනවා. හරිද? දෙකක් එකතු කරාම මෙතනින් එළියට එනවා කාවද? x ධන 2 කියන එක එනවා එළියට. දැන් මෙහෙම හිතන්නකෝ. මෙන්න ළමයි මැෂින් එකක් තියෙනවා. මේ කොටුව ඇතුලේ තියෙන මැෂින් එකක්. මේ ගැලීම් සටහනක එහෙමයි කොටුව ඇතුලේ තියෙන මැෂින්. හරි මේ මැෂින් එකෙන් ළමයි කරන්නේ දෙකක් එකතු කරන එක. අපි දැන් මෙහෙන් ඇතුළු කරන ඕනම එකකට එයා දෙකක් එකතු කරලා තමයි එළියට දාන්නේ. නේ දැන් අපි ගත්තොත් ඔයගොල්ලෝ දැකලා තිනවා ෆැක්ටරි වල බලන්න ෆැක්ටරියක් නේ ෆැක්ටරි කර්මාන්තශාලා නේ දැන් හිතන්නකෝ මේ පැත්තෙන් අපි වීදුරු දැම්මහම මෙයා කරන්නේ බෝතල් හදනවා. මේ මැෂින් එකෙන් බෝතල් හදලා තමයි එළියට දාන්නේ. තේරෙනවද? මේ පැත්තෙන් අපි වීදුරු ඇතුළත් කරාම මෙයා මේ මැෂින් එකෙන් බෝතල් හදලා මෙතනින් එළියට දානවා. දැන් මෙතන මැෂින් එකෙන් කරන්නේ දෙකක් එකතු කරලා එළියට දානවා. ඒ කියන්නේ මෙයාට අපි ඇතුල් කරන ඕනම එකකට එයා දෙකක් එකතු කරනවා. දැන් මෙතෙන් ළමයි හිතන්නකෝ අපි x කියන සංඛ්‍යාව ඇතුල් කරාම ඒකට එයා දෙකක් එකතු කරලා තමයි එළියට එවන්නේ මේ. x දෙකක් එකතු කරලා එළියට එවනවා. තේරෙනවද? ඔව්. එතකොට මේ එනාගේ ළමයි අපි දන්නවා 5ට සමානයිනේ. 5ට සමානයි. ඔව්. දැන් අපි ඕකේ ළමයි ආපස්සට යන්නයි හදන්නේ. හරිද? ආපස්සට යද්දී අපි දන්නවා මෙතන මේ ආපු වගේ 5ට සමානයිනේ. x ඇතුළු කරා දෙකක් එකතු කරාම එනාගේ 5ට සමානයි. මම මේකට දා ගන්නවා 5 කියලා. දාගෙන අයි 5ට සමානයිනේ. අපි ආපස්සට යද්දී ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි පාවිච්චි කරන්නේ. දැන් මෙයා දෙකක් එකතු කරා නම් මේ පැත්තට එද්දී ආපස්සට යද්දී මොකද්ද කරන්න ඕනේ? මේකෙන් දෙකක් අඩු කරන්න ඕනේ. x ධන 2 න්යාය මේ පැත්තෙන් එළියට. ඒක සමානයි 5ට. අපි දැන් ආපස්සට යනවා මේ මැෂින් එක හරහා. මේක සමානයි 5ට.
මෙයා දෙකක් එකතු කරලා මෙහාට දැම්මම නම් ආපස්සට යද්දි දෙකක් අඩු කරන්න ඕනේ. මට කියන්නේ පහෙන් දෙකක් අඩු කරාම එළියට යන්නේ කීයද? පහෙන් දෙකක් අඩු කරාම එළියට එන්නේ කීයද මෙතනින්? ඈ ඕ 3 එන්නේ. 3 එන්නේ. එහෙනම් ළමයි x වලගේ කීයද මේ? x වලගේ 3ක් වෙනවා. උතනින් අපිට උත්තරේ කිව්ව හැකි x වලගේ 3ට සමාන වෙනවා. හරි හරි x වලගේ 3යි කියලා කියන්න පුළුවන්. හරි මේක ලියාගන්න ඕනේ. තව ගානක් දෙකක් කරමු ඉක්මන් කරන්න. අපිට විභාගයට ළමයි එන්නේ මේ වගේ සමීකරණය විසඳද්දි මේ විදිහට හදන්න. මෙහෙමත් ක්‍රමයක් තියෙනවා සමීකරණයක් හදන්න පුළුවන්. විසඳන්න පුළුවන් ක්‍රමයක් ඕක. හරි. ඉක්මන් කරන්න. රෝම ඉලක්කම් දෙක බලමු තනියම කරගන්න පුළුවන් වේද කියලා. රෝම ඉලක්කම් දෙක මම දෙනවා 5 වරක් x 5යි x සමානයි 30යි. 5යි x සමානයි 30යි. ඒ කියන්නේ x 5න් වැඩි කරාම 30යි. එතකොට පුතේ x වල අගේ කීයද කියන ටක් ගාලා 5 වරක් කීයද 30ක් ඉන්නේ? දෙවෙනි ගාන ලියා ගන්න සමීකරණේ 5 වරක් 5 වැඩි කිරීම x සමානයි 30ට 5 වරක් කීයද 30 ඉන්නේ? 5 වරක් x වල අගේ කීයද? ලේසි. ටක් ගාලා කියන්නේ මේ සමීකරණේ විසඳුවාම x වලට එන අගේ කීයද? කීයද? x වලට එන අගය කොහොමද දාන්න බලන්න උත්තරේ? මාර්ෂ 6යි හොඳයි. දැන් මේක සාමාන්‍ය විදිහට හදනවා නම් අපි කරන්නේ මොකක්ද? දෙපැත්තෙන්ම දෙකක් අඩු කරනවා නෙමෙයි. දෙපැත්තෙන්ම දැන් මේක සාමාන්‍ය විදිහට ගානක් දුන්නාම ඕගොල්ලන්ට හදන්න කියලා x දෙකක් එකතු කරාම y නේ සමීකරණය. ඕගොල්ලෝ එතකොට සාමාන්‍ය හදනවා නම් මේ එකතු වෙච්ච දෙක අයින් කරන්න දෙකක් අඩු කරන්න ඕනේ. නේ ඍණ දෙකක් දාන්න ඕනේ. ධන දෙක ඍණ දෙක කැපිලා ගිහිල්ලා x සමානයි 5න් දෙකක් අඩු වුණාම 3යි කියලා උත්තරේ එනවා. හරිනේ. මේක තමයි මේ ගැලීම් සටහනකින් හදන විදිය. මේ සාමාන්‍ය විදියට හදන විදිය. අපි සාමාන්‍ය විභාගයට ගාන හදද්දි ළමයි මේ සාමාන්‍ය විදියට තමයි හදන්නේ. අර මම මෙතන මේ ක්‍රමයේ කියලා දුන්නේ කැමත් ක්‍රමයක් තියෙනවා ගැලීම් සටහන් ක්‍රමය. හරි. මේකත් අපි මේ වගේ ගැලීම් සටහනකින් හැදුවොත් සාමාන්‍යයෙන් හදනවා නම් මේක 5න් ගුණ වෙලා හින්දා 5න් බෙදන්න එපා දෙපැත්තමනේ. හරි. ගැලීම් සටහනකින් හදනවා නම් මෙන්න ළමයි x කියන සංඛ්‍යාව. මෙන්න x කියන සංඛ්‍යාව අපි මැෂින් එකට ඔන්න ඇතුළු කරනවා. මේ මැෂින් එකෙන් ළමයි මොකද්ද කරන්නේ? මෙයාට ඇතුළු කරන ඕනම සංඛ්‍යාවක් එයා මේ 5න් ගුණ කරනවා. 5න් ගුණ කරලා තමයි එයා එළියට දාන්නේ. ඒතර 5න් ගුණ කරාම ළමයි මෙතන කීයද එන්නේ? x 5න් ගුණ කරාම එළියට එන්නේ 5x. නේ? 5x තමයි එළියට එන්නේ. ඊදාලා දාන්න ඕන. x ඇතුළු කරා මේ මැෂින් එකෙන් 5න් ගුණ කරාම එයා එළියට යන්නේ 5x වෙලා. ඒක සමානයි ළමයි 30ට. අන්න මෙතන 30ක් නෙන්නේ. අන්න දැන් අපි ඒක ආපස්සට යනවා. 30 නෙන්නේ. ඔව් ආපස්සට යද්දි ළමයි දැන් මෙතන මැෂින් එකෙන් කරපු ගණිත කර්මයේ ಗುಣ කිරීමනේ. ඒකේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය තමයි මේකේ ආපස්සට යද්දි මේ මැෂින් එකෙන් කරන්න ඕනේ. මම කියන්නේ ಗುಣ කිරීමේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය මොකද්ද? බෙදීම. නම් මෙයා කරන්නේ 5න් බෙදනවා. නේ? ඔව් 30 දැන් මේ පැත්තට යද්දි මෙතනින් කරන්නේ 5න් බෙදන එක. 5න් බෙදුවාම මට කියන්න 30 5න් බෙදුවාම එළියට එන්නේ කීයද? 30 5න් බෙදුවාම එළියට එද්දි කීයද? 6ක් වෙලා තමයි එන්නේ. එහෙනම් x වලගේ පුතේ කීයද? උත්තරේ අන්න දැක්කද 6යි කියලා ගන්න පුළුවන්. ඔන්න ගැලීම් සටහනකින් සමීකරණයක් විසඳලා උත්තරේ ගන්න විදිය. තව එකක් කරමු. තුන එකක් කරමු. ඉක්මන් කරන්න. හරි. ඒකේ මම ළමයි දෙනවා මෙන්න දෙවරක් x ඍණ මම දෙන්නම් ඍණ 5
සමානයි 9යි. ඔන්න සමීකරණය. x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ඒකෙන් 5ක් අඩු කරාම එනාගේ 9ට සමානයි කියලා දීලා තියෙනවා. හරි. x කියන සංඛ්‍යාව දෙකෙන් ගුණ කරලා ඒකෙන් 5ක් අඩු කළ විට ලැබෙන අගය 9ට සමානයි කියලා මම ඔන්න සමීකරණයක් දීලා තිනවා. දැන් අපි මේක ළමයි විසදලා x වල උත්තරේ ගමු. මට නිකන් ඉස්සෙල්ලාම x වලට කීයද එන්නේ කියන්නේ? උතේ කීයෙන් 5ක් අඩු කරොත්ද 9ක් එන්නේ? කීයෙන් 5ක් අඩු කරොත්ද 9ක් එන්නේ? ඈ? මෙතන කියන්නේ මෙතන කීයක් දෙන්න ඕනේ? කීයෙන් 5ක් අඩු කරොත්ද 9ක් එන්නේ? සකල කියන්නේ? කීයෙන්ද? කීයකින් 5ක් අඩු කරොත්ද 9ක් එන්නේ? ඈ? කීයකින් 5ක් අඩු කරාමද 9ක් 14න් හොඳයි. මෙතුන හරි 14න් 5ක් අඩු කරොත් 9යි. හරි. මෙතන 14ක් තියෙන්නේ මේ. මට කියන්නේ මෙතන 14 එන්න දෙවරක් කීයද 14ක් එන්නේ මෙතන. දෙවරක් කීයද 14. දෙවරක් 7 හොඳයි. දෙවරක් 7 14යි. 14න් 5ක් 9යි. හරි. එහෙනම් x වලගේ 7යිනේ. හරි. අපි බලමු ගැලීම් සටහනකින් උත්තරේ ගන්න විදිය. ඔන්න ළමයි x මම ඇතුළු කරනවා මෙන්න මුලින්ම x ඇතුළු කරා මෙතන ඉස්සෙල්ලාම යාව මේ පළවෙනි මැෂින් එකෙන් දෙකෙන් ಗುಣ කරලා තමයි යවන්නේ එළියට. පළවෙනි මැෂින් එකෙන් දෙකෙන් ಗುಣ කරනවා. මෙතනින් ඇතුළු කරද්දි මෙයා කරන්නේ දෙකෙන් ಗುಣ කරනවානේ. දෙකෙන් ಗುಣ කරාම කීයද එළියට එන්නේ? 2x තමයි එළියට එන්නේ. තව මැෂින් එකක් තියෙනවා මෙන්න. තව ගණිත කර්මයක් තියෙනවා. ඒ මැෂින් එකෙන් කරන්නේ ළමයි කීයක් අඩු කරනවද? x ඇතුළු කරා පළවෙනි මැෂින් එකෙන් දෙකෙන් ಗುಣ කරනවා යාව x ඇතුළු කරා මෙතන මැෂින් එකට යා දෙකෙන් ಗುಣ කරාම එළියට එන්නේ 2x වෙලා. ඒක ඊළඟ මැෂින් එකෙන් 5ක් අඩු කරනවා. ඊළඟ මැෂින් එකෙන් ඒකෙන් 5ක් අඩු කරලා තමයි එළියට එන්නේ. එළියට එන්නේ කීයද? 2x ෙන් 5ක් අඩු කරාම එළියට එන්නේ කීයද? 2x අඩු කිරීම 5. මේක නේද හරිනේ? 2x අඩු කිරීම 5. මෙතනින් x ඇතුළු කරා මේ පළවෙනි මැෂින් එකෙන් දෙකෙන් ගුණ කරා එළියට ආව 2x ඒක ආයි ඊළඟ මැෂින් එකට ඇතුළට යද්දි 5ක් අඩු වෙලා එළියට එනවා 2x පින 5 අඩු කිරීම 5. අන්න ඒක ළමයි සමානයි 9ට. අන්න ඒක සමානයි 9ට. දැන් අපි ආපස්සට යනවා. මේක සමානයි 9ට. 9 අරන් ආපස්සට යන්නේ. එතකොට මේ මැෂින් එකෙන් කරන්නේ මේකේ ප්‍රතිවිරුද්ධ ගණිත කර්මය. 5ක් අඩු කරා නම් මේකේ 5ක් එකතු කරනවා. මට දැන් කියන්නේ 9ට 5ක් එකතු කරාම කීයද? 9ට 5ක් 5ක් එකතු කරාම කීයද? මේක 9ට සමානයි නෙමෙයි. 2x වෙන 5 9ට සමානයි. ඉතින් 9 ලියලා ආපස්සට යන්නයි තියෙන්නේ. එතකොට මේ මැෂින් එකෙන් කරපු දෙයට ප්‍රතිවිරුද්ධ දේ තමයි මෙයා කරන්නේ. ආපස්සට යද්දි. 5ක් අඩු කරා නම් මෙයා 5ක් එකතු කරනවා. 9ට 5ක් එකතු කරාම කීයද? එළියට එන්නේ කීයක් වෙලාද? 9 ඇතුළු කරාම මෙයා 5ක් එකතු කරලානේ එළියට දාන්නේ යාව. 9ට 5ක් එකතු කරලා එළියට එද්දි කීයද? ඈ? කො කියන්නේ? 14යි හොඳයි. ඔයගොල්ලෝ උත්තර දෙන්නේ ගොඩක් අය. 9ට 5ක් එකතු කරලා එළියට එද්දි 14ක් තමයි එළියට එන්නේ. ඊළඟ මැෂින් එකෙන් මොකද කරන්න ඕනේ? මෙතන දෙකෙන් ගුණ කරා නම් ඒකේ ප්‍රතිවිරුද්ධ දේ කරන්නේ. දෙකෙන් එතකොට බෙදනවා. 14 දැන් මේකට ඇතුල් වෙලා මේ මැෂින් එකට ඇතුල් වෙලා එළියට එද්දි දෙකෙන් බෙදලා එළියට එන්නේ. එහෙනම් කීයද එන්නේ? 14 දෙකෙන් බෙදලා එළියට එද්දි කීයද? 7යි. එහෙනම් x වලගේ කීයද උත්තරේ? 7යි කියලා ගන්න පුළුවන්. හරි නේද උත්තරේ? හරි. x වලට 7 තමයි එන්නේ. හොඳයි ඉක්මන් කරන්න ඉතින්. ගැලීම් සටහනකින් ඔන්න මම ගණන් තුනක් හදලා පෙන්නුවා. විභාගයට ගැලීම් සටහනකින් ආවොත් ඔහොම හදන්න ඕනේ. නැත්තම් සාමාන්‍ය අපි කලින් හදපු විදිහට හදන්න. එච්චරයි. හරි නේද? හරි. ඊට පස්සේ තමයි පාඩමේ අන්තිම කොටස ඉක්මන් කරන්න. සූත්‍ර
සූත්‍ර අනුමාත්‍රකාව දාන්න ළමයි සූත්‍ර ඉක්මන් කරන්න. හරි. දැන් මේ සූත්‍ර කියන්නේ ළමයි සමීකරණම තමයි. අහගන්නකො මෙහෙම. රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර තියෙන සම්බන්ධයක් අපි සූත්‍රයක් ලෙස හඳුන්වනවා. අපි පොඩි උදාහරණයක් බලමු ඉක්මන් කරන්න. කියන්නේ මෙහෙම සූත්‍ර කියලා දැම්මද මාතෘකාව? විනාඩි තව 10ක් විතර යද්දි ඉවර කරනවා පන්තිය. දාන මාතෘකාව සූත්‍ර ලියන්න. රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධයක් රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධයක් රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ. සූත්‍රයක් ලෙස හැඳින්වේ. හරිම එක උදාහරණයක් අරන් කියලා දෙන්නම්. රාශීන් දෙකක් හෝ කිහිපයක් අතර ඇති සම්බන්ධයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ. උදාහරණයක් දාන්න මෙහෙම. උදාහරණ තමයි මෙන්න ඍජු කෝණාශ්‍රයක් තියෙනවා. අපිට ඕන තරම් සූත්‍ර ගොඩනගන්න පුළුවන්. මේ ගණිතයේ අපි සූත්‍ර කියන්නේ මෙන්න මේ වගේ අපි ගොඩනගන සම්බන්ධතා සමීකරණ තමයි. මම මෙන්න ඍජු කෝණාශ්‍රයක් ගන්නවා. මම මේ ඍජු කෝණාශ්‍රය ළමයි දිග x කියලා ගත්තොත් මේ ඍජු කෝණාශ්‍රයේ දිග x කියලා ගන්නවා. පළල y කියලා ගන්නවා. අවුලක් නැහැ නේ? ඍජු කෝණාශ්‍රයේ දිග කීයක් හරි x පළල කීයක් හරි y. හරි. මම දැන් ඕගොල්ලන්ට කියනවා මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සඳහා සූත්‍රයක් ගොඩනගන්න කියලා. හරි ලියන්න මෙහෙම. උදාහරණ කියලා දාලා මෙහෙම ලියන්න. පහත දැක්වෙන ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය අපි පොඩි පරිමිතියට ළමයි දාගමු මේ වගේ අකුරක්. පරිමිතිය සිම්පල් p කියලා දාගන්නකො. පරිමිතිය පහත දැක්වෙන ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සිම්පල් p ලෙසගෙන පහත දැක්වෙන ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය සිම්පල් p ලෙසගෙන සිම්පල් p සඳහා සූත්‍රයක් ගොඩ නගන්න. සිම්පල් p සඳහා සූත්‍රයක් ගොඩ නගන්න. හොඳයි. දැන් මේක අඳින්නකො ඉක්මනට ඔහොම. මේ ඍජු කෝණාශ්‍රය ඉක්මනට අඳින්න ටක් ගාලා. ඉක්මනට ඍජු කෝණාශ්‍රය අඳින්න. දිග x පළල y කියලා ගන්න. හරිද? ඉවරද ඇඳලා? මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ පරිමිතිය p ලෙසගෙන
P සඳහා සූත්‍රයක් ගොඩ නගන්න ඕනේ. මෙච්චරයි තියෙන්නේ බලා ගන්න. මට පොඩ්ඩක් කියන්න මේ පරිමිතිය කියන්නේ මොකද්ද කියන්නේ ඉස්සෙල්ලා. පරිමිතිය කියන්නේ මොකද්ද? රූපයක වටේ තියෙන මුළු දිගනේ. ඔව් කිසියම් රූපයක වටේ තියෙන මුළු දිගනේ පරිමිතිය කියන්නේ. හරි. දැන් මේ ඍජුකෝණාශ්‍රයේ දිග x කියලා දීලා තියෙනවා. දිග x පළල y. මට කියන්න දැන් මේකේ පරිමිතිය ගද්දී වටේ මුළු දිගවල් එකතු කරන්න ඕනේනේ. හරි දැන් මෙතනින් පටන් ගත්තා නම් x එකතු කිරීම y එකතු කිරීම y මට කියන්න මෙන්න මේ දිගත් කීයද? මේ දිග x නම් මේ දිගත් කීයද? x මේ කියලා දාගන්න පුළුවන් එක්වන් කරන්න. මට කියන්නේ මේ පළල කීයද? මේ පළල y නම් මේ පළලත් y. නේ? හොඳයි. දැන් මේකේ පරිමිතිය ගත්ත ළමයි පරිමිතිය කියන්නේ රූපයක වටේ මුළු දිග. වටේ තියෙන මුළු දිගවල් ටික එකතු කරන්න. හරි වටේම තියෙන මුළු දිග. එතකොට පරිමිතිය අපි ළමයි p ලෙස ගන්න. පරිමිතිය p ලෙස අරගෙන පරිමිතිය දාන්න p කියලා. පරිමිතිය p කියලා අරගෙන හරි පරිමිතියට p කියලා දාලා වටේ මුළු දිග පටන් ගන්න x එකතු කිරීම y එකතු කිරීම x එකතු කිරීම y. හරි. හරි. දැන් මේකේ ළමයි සමජාතීය පද එහෙම තියෙනවා. මේ බලන්න හොඳට මේ පරිමිතිය තමයි p කියන්නේ x කීයද? මේ x මම එකලඟ ලියා ගන්න x ධන x. ඊට පස්සේ y ධන y. හරි. මොන බලන්න තමයි මොකක්ද දෙන්නේ? x ධන x සමජාතීය පද 2x වෙනවා. x ඒවා දෙකක් 2x ආයි y පද දෙකක් කියන්නේ 2y. ඔන්න ළමයි අපි ගත්ත සම්බන්ධය. දැන් මොකද්ද මේ අපි ගත්තේ? මේ ඍජුකෝණාශ්‍රයේ පරිමිතිය සඳහා සම්බන්ධයක් ගොඩනැගුවා. දැන් මෙවැනි සම්බන්ධයක් අපි සූත්‍රයක් ලෙස හඳුන්වනවා. මෙවැනි ආකාරයේ සමීකරණ සූත්‍ර ලෙස හඳුන්වනවා. හරිද? මෙවැනි ආකාරයේ සමීකරණයක් අපිට සූත්‍රයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සමීකරණයක් තමයි ළමයි. වම් පැත්තයි දකුණු පැත්තයි සමානයි. වම් පැත්ත සමානයි මෙන්න දකුණු පැත්ත. තේරුණාද ඒක? සූත්‍රයක් කියන්නේ මේ ආකාරයේ සමීකරණයක්. සූත්‍රයක් ලෙස දැන් අපි මේකේ ගණන් ඕගොල්ලන්ට හදන්න පුළුවන්. මම ඒ ටික දෙන්නම් හෝම්වර්ක් වලට හදන්න. මේ වගේ ගණන් තියෙනවා. හරි ඉක්මන් කරන්න. හරිද? හරි යටින් ලියන්න මෙහෙම. හරිද? මෙවැනි සමීකරණයක් මේක යටින් ලියන්න. මෙවැනි සමීකරණයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ. මෙවැනි සමීකරණයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ. මෙවැනි සමීකරණයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ. හරි. මම ඊට පස්සේ මේකේ දෙනවා මෙහෙම. මම දැන් ඕගොල්ලන්ට කියනවා ළමයි මේකේ දිග 10ක් කියලා කියනවා. මේ ඍජුකෝණාශ්‍රය දිග 10ක් කියලා කියනවා. මම පළල 6ක් කියලා කියනවා. හරි සෙන්ටිමීටර හරි මොනවා හරි දිග පළලනේ ලියන්න මෙහෙම. මේක යටින් ලියන්න ඊට පස්සේ හරි ඉහත ආකාරයේ නැත්නම් මේ ආකාරයේ සමීකරණයක් සූත්‍රයක් ලෙස හැඳින්වේ. හරි ඒක යටින් ලියන්න x සමානයි 10ද x සමානයි x වලාගේ 10ද y සමානයි 6ද ලෙසගෙන x වලාගේ 10යි කියලා ගන්න y වලාගේ 6යි කියලා අරන් p වල අගය සොයන්න. p වල අගය හොයන්න. මට හොයලා දෙන්න ටක් ගාලා. දැන් එතකොට ළමයි කරන්න තියෙන්නේ මොකක්ද? දැන් මේ ඍජුකෝණාශ්‍රයේ දිග 10යිලු. පළල y කියන්නේ පළල 6යි. x කියන්නේ දිග 10යි. ඕගොල්ලන්ට තේරෙනවා 10යි 6යි 10යි 6යි එකතු කරත් හරිනේ. පරිමිතිය එනවනේ. p කියන්නේ පරිමිතියනේ. හැබැයි ළමයි අපිට මේ දත්ත සූත්‍රයට ආදේශ කරන්න පුළුවන් x වලාගේ x වලට ආදේශ කරන්න පුළුවන් y වලාගේට y වලාගේ ආදේශ කරන්න පුළුවන්. සූත්‍රය ලියා ගන්නකො. p සමානයි දෙවරක් x එකතු කිරීම දෙවරක් y නේ.
2 ගුණ කිරීම x එකතු කිරීම 2 ගුණ කිරීම y මේ තියෙන්නේ නේ. එතකොට ඕගොල්ලන්ට p වලගේ සමානයි 2 ගුණ කිරීම අන්න x ට දැම්ම හැකි 10යි කියලා. ඇයි x වලගේ 10යි නේ. x වෙනකොට 10 දාන්න. එකතු කිරීම ආයි 2 ගුණ කිරීම y වලගේ දැම්ම හැකි y ට 6යි කියලා. ගාන එහෙම අපිට කියලා තියෙනවා. එතකොට බඩ කියන්න 10ව දෙකක් කීය දෙන්නේ? දෙවරක් 10 20යි. එකතු කිරීම 6ව දෙකක් කීයද? 6ව දෙකක් දෙවරක් 6 12යි. හරි 10ව දෙකක් 20යි 6ව දෙකක් 12යි. පුතේ වට කියන්න පරිමිතියට කීය දෙන්නේ? 20යි 12යි එකතු වුණාම අන්න 32යි කියලා එනවා p වලගේ. තේරුණාද ඒක? ඉතින් හරියට 32ක් වෙන්නේ මේ පරිමිතිය. ඇයි දිග 10යි. 10යි 6යි 16යි ආයි 6යි 10යි 26යි 6යි 32යි. හරිද? හොඳයි. ඒ වගේ තමයි මේ පාඩමේ දැන් මේකේ මේ වගේ තව ගණන් තියෙනවා අභ්‍යාස වල හදන්න ඕනේ. හරි ගෙදර වැඩ ලියා ගන්න ඉක්මනට. අමාරු ගණන් තිබ්බොත් මට ලබන සතියේ කියන්න අලුත් පාඩම් පටන් ගන්න කලින් අමාරු ගණන් හදලා ඉන්න ඕනේ. ගෙදර වැඩ ඉතින් 15 එක අභ්‍යාසය 15 2 15 3 15 4 මේ අභ්‍යාස ටික කරන්න ඕනේ. හරිද? 15 4 දක්වා තියෙන අභ්‍යාස කරන්න මම ගොඩක් කලින් ගණන් හැදුවා. මේ අන්තිම අභ්‍යාසය නම් මේක ගණන් හැදුවේ. ඒකෙත් ගණන් 3 4ක් තව තියෙනවා. හරි? සමීකරණයක් ගොඩනගලා ඒකේ අගය හොයන්න පුළුවන් වෙන්න ඕනේ මේ වගේ අගයන් ආදේශ කරලා. අමාරු ගණන් තිබ්බොත් කියන්නේ ලබන සතියේ හොඳයි. එහෙනම් අපි මෙතනින් අපි පන්තිය අවසන් කරමු. හරි නේද? හොඳයි. හරි ඉක්මන් කරන්න. හරි. හොඳයි. ඉවරයිද? හරි එහෙනම් ළමයි ලබන සතියේ ක්ලාස් එකෙන් හම්බෙමු එහෙනම්. හරි. ආයිබෝවන්. පරිස්සම් දෙන්න මේ හෝම්වර්ක් ටික කරන්න.